හොඳයි ලාස්ට් වීක් එක අපි මෙතනින් පටන් ගත්තේ තොරතුරු තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා මුලින්. එතෙන්දී අපි තේරුම් ගත්තා මේක මේ අද ඊයේ කාපු දෙයක් නෙමෙයි. ගෙවුණු අවුරුදු කීපය ඇතුළත ටිකෙන් ටික වෙනස් වෙවි අපි මේ වැඩේට දැන් එන්ගේජ් වෙලා තියෙනවා. අපි ඒරියාස් ගොඩක් මේ වෙනින් උදාහරණ අරගෙන කතා කරා. අද වෙනකොට කොච්චර ඉන්ඩස්ට්‍රි එක ඇතුළත මේක ඇබ්සෝබ් වෙලා තියෙනවද කියලා. උදාහරණ විදිහට අපි ගත්තා මෙන්න මේ වගේ ඒරියාස් ටිකක් විශේෂයෙන් බැංකින්, এডুকেෂන්, shopping, e-commerce, m-commerce වගේ දේවල්, ඇඩ්වර්ටයිසින්, මාකටිං, ට්‍රැවලින්, රොබොටික් ටෙක්නොලොජි සහ ඩිස්ඇඩ්වාන්ටේජස් පැත්තත් කතා කරන්න ඕනේ. මිලිටරි වගේ දේවලුත් අද වෙනකොට තාක්ෂණයත් එක්ක දියුණු වෙලා වැරදි පැත්තෙන් හරි ඉස්සරහට ගිහිල්ලා අද අලුත් දේවල් ඉනෝවේටිව් දේවල් ලෝකෙට අවිල්ලා තියෙනවා. මේ කාරණාව මූලික කරගෙන අපි චුට්ටක් ඉස්සරහට අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහෙන්ද මේ තාක්ෂණය ලෝකෙට එන්නේ. මෙහෙම කන්සෙප්ට් එකක් මිනිස්සු ළඟට ලංකාවේ නම් අවුරුදු කීපයකට කලින් මේ ට්‍රාන්සැක්ෂන් එක සිද්ධ වුණාට මේක මීට අවුරුදු ගානකට කලින් ඉඳලා පරිේෂණ කර මිනිස්සු try කරපු දෙයක්. ඒ තමයි තමන්ගේ වැඩක්, තමන්ගේ අවශ්‍ය දෙයක් සහ අනාගතයේ සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙන උපකල්පනය කරන දෙයක් සිද්ධ වෙන්නේ කවද්ද කොහොමද ඒක වළක්වන්න පුළුවන්ද වගේ දේවල් වෙනුවෙන් මූලික වෙලා මැෂින් නිර්මාණය කරන්න දඟලනවා. හරි. කියන්නේ වැඩේ පහසු කරගන්නවා වගේම ඒගොල්ලෝ අනාගතයේ තියෙන දේවල් ඇනලයිස් කරන්න පුළුවන්. හරි. මහන්සි වෙන්නේ නැතුව. අපි කැල්කියුලේටරයක් පාවිච්චි කරන්නේ ඇයි? අපි මහන්සි වෙන්න අකමැති. හරි. අපිට ඊට වැඩි ලේසියෙන් අර වැඩේ කරගන්න පුළුවන් නම් අන්න ඒ වගේ සියලුම තමන්ගේ වැඩ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ උපකරණයක් නිර්මාණය කරන්න මිනිස්සු පෙළඹුණා. ඒක පටන් ගන්නවා කියලා කියන්නේ 18 වෙනි සියවසේ ඉඳන් 18th century, 19th century සහ 20th century විදිහට අපි centuries තුනක් ඇතුලේ මේ device එක ගැන කතා කරනවා. හරි. මේකට රූප සටහනක් විදිහට ගත්තොත් මෙන්න මේ විදිහට මේ රූප සටහනෙන් අපි කතා කරනවා ඔය ඉතිහාසය ගැන. හරි. මීට අවුරුදු 6000කට 7000කට කලින් ලෝකයේ නිර්මාණය වෙච්ච මෙන්න මේ ඇබකස් කියන උපකරණය. හරි. මේක ඕනේ තරම් IT lessons වල ඔයාලා මේක ගැන අහලා ඇති ඕනේ තරම් බලලා ඇති. හරි. නමුත් අද අපි හරියටම තේරුම් ගමු මොකද්ද මේ කියන්නේ කියන එක. මේ ඇබකස් කියන device එක ගණකරාමුවට වඩා දියුණු කරපු ඉස්සල්ලාම චීන ජාතිකයෝ සහ ඊළඟට ග්‍රීක ජාතිකයෝ විසින් සොයාගත්ත මේ ඇත්තම රූප සටහනක් මේ තියෙන්නේ. ඩමියක් ඉමේජ් එකක් නෙමෙයි මේ ඇත්තටම තියෙන රූප සටහනක් ඒ කාලේ පාවිච්චි කරපු කාරණයක් විදිහට තමයි මේකත් මේ පාවිච්චි කරන්න තියෙන්නේ. එතකොට මේ device එක තමයි මුලින්ම introduce කරපු device එකක් විදිහට අපි අඳුරගන්නේ. මේක තමයි සාමාන්‍ය එදිනදා වැඩ කටයුතු වෙනුවෙන් ටිකක් වැඩි දියුණු කරලා ගණිත කර්මයක් නම් ඒක පහසුවෙන් කරගන්න. හරි. ගණන් කිරීමක් කරන්න නම් මිනිස්සු පාවිච්චි කරපු උපකරණයක් විදිහට අපි අඳුරගන්න. ඊළඟට කාලයක් යනකොට 1642 බ්ලේසිස් පැස්කල් කියන විද්‍යාඥයා හදනවා ඇඩින් මැෂින් කියලා device එක. මේ ඇඩින් මැෂින් එකේ විශේෂත්වය තමයි ලෝකේ පළවෙනියටම ගණිත කර්මයක් කරන්න පුළුවන් මැෂින් එක. ඇඩින් කියද්දී අපි දන්නවනේ එකතු කරන්න කියන එකනේ. ඒතර එකතු කරන්න පුළුවන් මැෂින් එකක් තමයි මේ 1642 බ්ලේසිස් පැස්කල් නිර්මාණය කරන්නේ. හරි. එතකොට මේ බ්ලේසිස් පැස්කල් හදපු මැෂින් එක කොහෙවත් කරන්ට් එකට ප්ලග් කරන්නවත් බැටරියක් දාන්නවත් තැනක් නැහැ. හරි. මේකේ විශේෂත්වය තමයි ලීවර කීපයක් කරකවලා අංකයක් අරගෙන ඒ අංකයේ එකතුවක් තවත් තැනකට ගන්න පුළුවන් විදිහේ උපකරණයක් කියලා අපි අඳුරගමු. හරි. එතකොට ලෝකේ පළවෙනියටම ගණිත කර්මයක් සිද්ධ කරන්න පුළුවන් මැෂින් එකක් විදිහට ඔන්න 1642 බ්ලේසිස් පැස්කල් නිර්මාණය කරන මැෂින් එකක්. මේකට පැස්කල් අයින් කියලාත් කියනවා. හරි. මේ මැෂින් එකෙන් පස්සේ ටිකෙන් ටික device දියුණු වෙනවා, වැඩි කරන්න පුළුවන්, බෙදන්න පුළුවන් වගේ ගණිත කර්ම කීපයක් එකට කරන්න පුළුවන් පරිගණක සමාවෙන්නේ පරිගණක නෙමේ devices ලෝකෙට introduce වෙනවා. මේ introduce වෙලා එන කාලෙ වෙනකොට 1837 විශිෂ්ට විද්‍යාඥයෙක් උත්සාහ කරනවා අමුතු විදිහේ මැෂින් එකක් හදන්න. එයාගේ නම චාල්ස් බැබේජ්. චාල්ස් බැබේජ් උත්සාහ කරනවා යම්කිසි සිද්ධියක් සිද්ධ වෙන්න හේතු වෙන කාරණාවක් අරගෙන මොන හරි දෙයක් කරන්න පුළුවන්ද කියන එක. මම පොඩි ටර්ම් එකක් කියන්නම් චුට්ටක් හොඳට අහගෙන ඉන්න. ටර්ම් එක තමයි අපි උදාහරණයක් ගන්නවා 1990 අවුරුද්දේ කන්දක් නායන. හරි? ලොකු ජීවිත ප්‍රමාණයක් විනාශ වෙනවා. 1995 අවුරුද්දේ මේ විදිහට මේ කන්ද නායන. අවුරුදු 5කට පස්සේ. ඊළඟට 1996 97 98 වගේ අවුරුදු වෙනකොට නායන්නේ නැහැ කොච්චර වැස්සක් කියලා තේරුම් අරගෙන 97 98 වගේ අවුරුදු වල මිනිස්සු ජනාවාස හදනවා. ආය 99 2000 අවුරුද්දේ ආය කන්ද නායන. ඔන්න 2002 අවුරුද්දට එනවා. 2002 අවුරුද්දට ආවට පස්සේ මිනිස්සුන්ට දැනගන්න ඕනේ වෙනවා දැන් මෙතන ජනාවාශයක් හදන්න පුළුවන්ද බැරිද ආය කන්ද නායයි. මේ කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මිනිස්සු ළඟ සිද්ධ වෙලා ඉතුරු වෙලා තියෙන්නේ මින් පෙර සිද්ධ වෙච්ච සිද්ධීන් වලට අදාළ හේතු වෙච්ච කාරණා ටිකක් විතරයි. තේරෙනවද ඒක? කියන්නේ 91 කන්ද නාය ගියා, 95 කන්ද නාය ගියා, ඊළඟට
99 දැන් 97 වගේ යන්නේ. හරි? ඒතර මේ කාලේ වෙනකොට දැන් දැනගන්න ඕනේ මොකද කරන්නේ. එහෙමනම් මෙන්න මේ විදිහට ඉතිහාසයේ සිද්ධ වෙච්ච හේතු කාරණා data කියලා අපි කියනවා. data අරගෙන මොන හරි ක්‍රමයකින් process කරලා machine එකක් හදන්න පුළුවන්ද මේ වැඩේ එළියට output එකක් විදිහට පෙන්නන්න. කන්දනාය යන්නේ 2005 අවුරුද්දේ මෙන්න මේ මාසේ මෙන්න මේ දවසේ හරියටම මේ වෙලාවට කියලා කියන්න පුළුවන් මැෂින් එකක් තිබ්බොත් නියමයි. නේද? අද එහෙම මැෂින් තියෙනවා. අපිට එහෙම උපකල්පනය කරලා කියන්න පුළුවන් නියමම දේවල් ටිකක් තියෙන එකක් තමයි චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ, උල්කාපාත වර්ෂාව වගේ දේවල් NASA ආයතනයේ අපිට ලස්සනට කියනවානේ. ඔය හෙට පෙන්නන උල්කාපාත වර්ෂාව අනිවාර්යෙන් බලන්න නැත්නම් ඔයාගේ ජීවිත කාලේ ආයෙ මේක බලන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ හෙට අපි දකින උල්කාපාත වර්ෂාවක් තියෙනවා නම් ඒ උල්කාපාත වර්ෂාව ආයෙ සිද්ධ වෙන්නේ මීට අවුරුදු 800කට පස්සේ. නිශ්චිතවම කියනවා ඒගොල්ලෝ. එහෙම නැත්නම් චන්ද්‍රග්‍රහණයක් යනකොට කියනවා ආයෙ මේක ඩිස්ප්ලේ වෙන්නේ 2026 අවුරුද්දේ ජනවාරි මාසේ මෙන්න මේ දවසේ තමයි ආයෙ පෙන්වෙන්නේ. එතකම් මේක පේන්නේ නැහැ. එහෙනම් කොහොමද මේගොල්ලෝ මේ වගේ ඇනලයිස් එකක් කරන්නේ? මේ වගේ ඇනලයිස් එකක් මෙයාලා කරන්නේ අර කියපු විදිහේ සිද්ධියක් පාදක කරගෙන. ඒ කියන්නේ සිද්ධියක් සිද්ධ වෙන්න හේතු වෙච්ච කාරණා මූලික කරලා ඒවා යම් ක්‍රමයකට ගණිත කර්මයකට arrange කරලා අවසාන output එකක් ඒගොල්ලෝ හදලා දෙනවා මෙන්න මේ විදිහට. හරි? එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඉස්සල්ලාම මොකද්ද මේ machine එක කියලා කියන්නේ. එහෙනම් චාල්ස් බැබේජ් හදනවා analytical engine කියලා machine එකක් 1837. හැබැයි අවාසනාවකට මෙයාට මේ machine එක හදලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මෙයා ජීවිතක්ෂරයටපත් වෙනවා. නමුත් මෙයාගේ ලොග් සටහන් මෙයා මැෂින් එක හදන්න බලාපොරොත්තු වෙච්ච විදිය එන්ඩ් එක මොන වගේද වගේ දේවල් වලට අදාළව තියෙන ડોකියුමන්ට් දිහා බැලුවාම හිතෙනවා අදටත් විද්‍යාඥයෙකුට ඒ තරම් ලෙවල් එකකට ඒ මැෂින් එක ඒ තියෙන තාක්ෂණයෙන් කරගන්න බැරි වෙනවා. නමුත් ඊට වැඩිය මිලියන වාරයක් ට්‍රිලියන වාරයක් වේගවත් මැෂින්ස් ඊට පස්සේ හැදුනා. නමුත් ඒ කාලේ හැටියට චාල්ස් බැබේජ් බලාපොරොත්තු වෙච්ච අවුට්පුට් එක ගන්න එයාගේ මැෂින් එකෙන් බැරි වෙනවා කිසිම කෙනෙකුට. එහෙනම් මේ කන්සෙප්ට් එක ලෝකෙට ඉස්සල්ලාම ගේ. හරි? පන්තියේ ළමයිගේ ලකුණු ටික තියෙනවා. ලකුණු ටික දිහා බලලා පළවෙනියා කවුද කියලා තෝරන්න නම් අපිට අංක වලින් යම් ගණිත කර්මයක් කරලා අවුට්පුට් එකක් ගන්න පුළුවන්. පන්තියේ බලලා ළමයිගේ ලකුණු තියෙනවා. ආරෝහණ පිළිවෙලට හැදුවා නම් පන්තියේ පළවෙනියා කවුද කියලා හොයාගන්න පුළුවන්. නමුත් මම අර කිව්වා වගේ කන්දක් නාය යන දෙයක්. උල්කාපාතයක් ඇවිල්ලා පෘථිවියේ ගැටෙනවා නම් තව ආලෝක වර්ෂ 250ක් ඈතින් උල්කාපාතයක් වේගෙන් එනවා. අපිට දැනගන්න ඕනේ මේක හැප්පෙනවද නැද්ද? මෙන්න මේ වගේ කාරණාවක් ඉදිරියට සිද්ධ වෙන දෙයක් පිළිබඳව ඇනලයිස් කරලා නිවැරදිව අවුට්පුට් එකක් ගන්න පුළුවන් මැෂින් එකක් පිළිබඳ මිනිස්සු පරීක්ෂණ කර ගා. 1837 හම්බෙච්ච චාල්ස් බැබේජ් නිර්මාණය කරපු මැෂින් එකත් එක්ක මිනිස්සු හෙමින් ඩිවලොප් වෙලා 1900 අවුරුද්දෙන් පස්සේ කියන්නේ 19 වෙනි සියවසෙන් පස්සේ ඔන්න මිනිස්සු ප්ලෑන් කරනවා රයිට් එහෙනම් මේ වැඩේ අපිට කරන්න පුළුවන්. කොහොමද? ලෝකේ පළවෙනි කම්පියුටර් එක හැදෙනවා 1945 කියන අවුරුද්දේ IBM සමාගම සල්ලි යොදලා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්ගෙන් බුද්ධිය අරගෙන විශිෂ්ටව පළවෙනි මැෂින් එක හදලා. හරි? මේක තමයි IBM එහෙම නැත්නම් Mark 1 කියලා හඳුන්වන මැෂින් එක. මේකට ASCC කියලා ෂෝට් නේම් එකක් පාවිච්චි කරනවා Automatic Sequence Control Calculator. හරි? මේක තාමත් සිහිවටනයක් විදිහට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ලස්සනට අරන් තියලා තියෙනවා. ඔයාලට Mark 1 කියලා YouTube එකේ සර්ච් කරොත් ලස්සන වීඩියෝස් කීපයක්ෙන් බලා ගන්න පුළුවන්. පඩිපෙලක් නගින්න තැනක අස්සේ මේක ලස්සනට තියලා තියෙනවා වීදුරු බොක්ස් එකකින් කවර් කරලා. මේ තමයි ලෝකේ පළවෙනි කම්පියුටර් එක. හැබැයි කම්පියුටර් එකක් කියලා කිව්වට මං හිතන්නේ ඔයාලට මේක ඇතුලේ කිසිම දෙයක් කම්පියුටර් එකට අදාළ දේවල් එකවර පේන්නේ නැහැ. හරි? මොනිටර් එකක් පේන්නේ නැහැ, කීබෝඩ් එකක් පේන්නේ නැහැ, මවුස් එකක් පේන්නේ නැහැ නේද? නමුත් මේක පරිගණකයක්. හරි? මේකේ ඩිස්ඇඩ්වාන්ටේජස් ඉතාම වැඩි. මොකද මේක ෆස්ට් කම්පියුටර් එක. මේක යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ. එහා මෙහා ගෙනියන්න පෝටබල් වෙන්න බැටරියක් පාවිච්චි කරලා නෑ. data display කරන්න display panel එකක් නෑ. data input කරන්න keyboard එකක් පේන්නේ නෑ. එහෙනම් මේකට වෙනම ක්‍රමවේදයක් පාවිච්චි කරලා දත්ත ඇතුළත් කරලා meaningful output එකක් ගන්න පුළුවන් විදිහේ machine එකක් විදිහට තමයි Mark 1 ලෝකෙට නිකුත් වෙන්නේ. හරි? එහෙනම් මතක තියාගන්න මේක theoretical knowledge එකක්. මොකද අපේ පළවෙනි subject එක අපි introduction to computer එහෙම නැත්නම් fundamentals of IT කියන module එක ඇතුලේ අපි ඔයාලට පුංචි paper එකක් හම්බ වෙනවා. එතෙන්දි මෙන්න මේ history එකේ theory එකේ වැදගත්කමක් ඔයාලට දැනෙයි. ඒ නිසා පුංචි නිකන් ඉතිහාසයක් ඔළුවේ තියාගන්න කවදාද දවසක කම්පියුටර් උගන්වන්න ඕනේ වුණොත් ඔයාලා පරිගණකය කියන device එකට අත තියන්න කලින් ඉතිහාසය ගැන පුංචි මතක් කිරීමක් කරනවා. මේක වැඩි කාලයක් නෑ. 1940 45 වගේ අවුරුදු වල තමයි මේ මැෂින් එක ඇත්තටම පීක් එකට එන්නේ. හරි? මේ විදිහට නිර්මාණය කරගත්ත පරිගණකය පුළුවන් වෙන්නේ මේකත් එක්ක ගනුදෙනු කරන්න විද්‍යාඥයන්ට විතරයි. හරි? මොකද මේකෙන් එළියට එන අවුට්පුට් එක හරියට අපි හිතමුකෝ නිකන් ECG මැෂින් එකකින් එන අවුට්පුට් එකක් කියලා.
ડોක්ටර් කෙනෙකුට ඇරෙන්න අපිට තේරෙන්නේ නැහැ. හැබැයි අපිට නිකන් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් වගේ දෙයක් චෙක් කරගත්තොත් අපිට යම් කිසි ලෙවල් එකකින් අංක අනුව අපිට නිකන් හිතා ගන්න පුළුවන් මේකේ මොකද්ද රිපෝට් එක හොඳයිද නැත්නම් මේක නරකයිද කියලා අපිට දැනගන්න පුළුවන්. නමුත් ECG රිපෝට් එකක් වගේ ගත්තොත් අපිට එහෙම එකවර තේරුම් ගන්න බෑ. එහෙනම් මේ පරිගණකයත් මුලින්ම දෙන අවුට්පුට් ඩිස්ප්ලේ උනේ මේ විදිහට. ඔයාලට හොඳට මැෂින් එක දිහා බැලුවොත් එහෙම පේනවා ඇති මෙන්න මේ මුල්ලේ තියෙනවා මේ printers වගේ icon ටිකක්. මේවෙන් තමයි පරිගණක ඇතුළට දේවල් ඉන්පුට් කරේ. සහ අවුට්පුට් එක ගන්නත් ওই විදිහම devices තමයි පාවිච්චි කරන්නේ. මම ඉස්සරහට මේකේ වීඩියෝ එකක් ඔයාලට ෂෙයා කරන්නම් ඔයාලගේ group එක ඇතුළේ. හරි? ඒතර Mark 1 කියන පරිගණකය ඇයි හැදුනේ? ඊළඟ ප්‍රශ්නේ මේක. මේක දෙවන ලෝක යුද්ධයේ අන්තිම කාලේ ඔයගොල්ලෝ අහලා ඇති මේ ලිටල් බොයි එහෙම නැත්නම් පරමාණු බෝම්බය පුපුරලා ගිය කාලේ ඇත්තටම ඇමරිකාවට දැනගන්න ඕනේ වුණා මේක ගැන සාධාරණ විශ්ලේෂණයක් කරන්න. හරි? අපි කියනවා සාධනීය විශ්ලේෂණයක්. ඒ කියන්නේ ඇත්තටම මේ බෝම්බේ පුපුරලා ගියාට පස්සේ මොනවද සිද්ධ වෙච්ච දේවල්? මොනවද සිද්ධ වෙච්ච හානි? එහෙම දෙයක් නොවෙන්න වග බලා ගන්න ඕනේ වෙනවාද? හරි? මොකද මේ විනාශය කොතරම් දුරට බලපානවා නේද? මම හිතන්නේ තාමත් හිරෝෂිමා නාගසාකි වගේ නගරවල පාරම්පරිකව ජීවත් වෙන මිනිස්සුන්ගේ ජාන වලින් බිහි වෙන දරුවෝ තාමත් අංග විකල වෙන අවස්ථා තියෙනවා. කියන්නේ ඒ තරම්ම ඉෆෙක්ටිව් වෙච්ච පරමාණු බෝම්බයක් තමයි ඔය හිරෝෂිමා නාගසාකි කියන ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයේ පුපුරලා ගියේ. ඉතින් මේක ගැන සාධනීය විශ්ලේෂණයක් කළා පරිගණකයෙන් ආපු අවුට්පුට් එකේ සටහනක් තියෙනවා. ඒගොල්ලෝ අවුට්පුට් එකක් දීලා තිනවා මේ පරමාණු වල තියෙන ස්ට්‍රෙන්ත් එක අනුව මේක විහිදලා යන්න පුළුවන් පරම්පරා කීපයක් ඉදිරියට. අන්න ඒ වගේ සිද්ධ වෙච්ච සිද්ධියකට අදාළව කරුණු ගොනු කරලා ඒක ගැන සාධනීය විශ්ලේෂණයක් කරන්න ඇනලයිස් එකක් කරන්න පාවිච්චි කරන්න පුළුවන් මැෂින් එකක් විදිහට ඔන්න ලෝකේ පළවෙනියටම මිනිස්සුන්ට පරිගණකය කියලා ඩිවයිස් එකක් හම්බුණා. හරි මේක ටික දැන් පොපියුලර් වෙනවා. මේ පොපියුලර් වෙන කාලේ මේගොල්ලෝ මේ විදිහටම හදනවා තවත් කම්පියුටර් එකක්. ඒකේ නම ENIAC. ඒක හැදෙන්නේ 1946 කියන කාලේ. මෙයාගෙන් පස්සේ. ඒක හදන්නේ හාවර්ඩ් යුනිවර්සිටි එකත් එක්ක අදටත් තරඟකාරීව ඉන්න පෙන්සිල්වේනියා යුනිවර්සිටි එක. හරි පෙන්සිල්වේනියා යුනිවර්සිටි එකෙන් තමයි මේ ඩිවයිස් එක හදන්නේ ENIAC කියන පරිගණකය. මේ විදිහට ඉන්ඩස්ට්‍රියල් ඇතුලේ කීප දෙනෙක් තරඟෙට හොඳ පරිගණක නිර්මාණය කරන්න උත්සාහ කරනවා. හැබැයි මේකේ තියෙන ඩිස්ඇඩ්වාන්ටේජස් ගත්තොත් අධික ලෙස රත් වෙනවා. සාමාන්‍ය කෙනෙකුට හැන්ඩල් කරන්න බෑ. හොඳ ප්‍රොෆෙසර්ස්ලා අපි දන්නවා සාමාන්‍ය මැෂින් ලැන්ග්වේජ් එක අඳුර ගන්න පුළුවන් මිනිස්සු ඉන්න ඕනේ. මේකට data ඇතුළත් කරන්නත් මේකෙන් data එළියට ගන්න. හරි. එහෙනම් මෙන්න මේ විදිහට නිර්මාණය වෙවි develop වෙවි ඇවිල්ලා අද මේ අපේ අතේ පාවිච්චි කරන මොබයිල් ෆෝන් එක, මගේ ඔඩොක්කුවේ තියෙන ලැප්ටොප් එක, මම ගෙදර මේසෙ උඩ තියාගෙන ඉන්න පරිගණකය වගේ දෙයකට එනකන් ඩිවලොප් වෙලා අද නැතුවම බැරි ඩිවයිස් එකක් විදිහට මේ මිනිස්සුන්ගේ අතේ රැඳිලා තියෙන පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් කතා කරමු. මම මේකට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් එකතු කරා. මම හිතනවා මේ තමයි කම්පියුටර් එකක් ගැන එක්ස්ප්ලেইন කරන්න පුළුවන් හොඳම ඩෙෆිනිෂන්. හොඳට බලන්න මම මේකේ පොයින්ට් වයිස් වලට පැහැදිලි කරගෙන දෙන්නම් මොකද්ද මේ කියන්නේ කියන එක. A computer is a man-made programmable electronic machine. පරිගණකයක් කියන්නේ මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද programmable electronic machine එකක් කියන්නේ. programmable electronic machine එක. හරි? හොඳට අහගන්න මේක. ලෝකේ electronic machines වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. හරි? එකක් තමයි basic electronic machine එක. අනිත් programmable electronic machine. බේසික් ඉලෙක්ට්‍රොනික මැෂින් එකක් කිව්වොත් එහෙනම් ඔන්න දැන් ඔයයි මායි අපි දෙන්න කඩේකට ගිහිල්ලා ඉලෙක්ට්‍රොනික මැෂින් එකක් සල්ලි වලට ගන්නවා. අපි දෙන්න ගෙදර ගෙනියලා කරන්න හම්බෙන්නේ එකම වැඩේ. උදාහරණයක් විදිහට අපි අයන් එකක් ගත්තා කියමු. අයන් එක ගෙදර ගෙනියලා අපි දෙන්නටම කරන්න පුළුවන් රත් වෙනවා. ඒ රත් වෙන එකෙන් ප්‍රයෝජනයක් අරගෙන ඔන්න රෙදි අයන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන රත් වෙන්න දෙයක් තියෙනවා නම් මොන හරි ඒක රත් කරගන්න පුළුවන්. හරි? තවත් ඩිවයිස් එකක් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් මම අරගෙන යනවා. ඒකත් normal electronic device එකක්. අපි ගමු oven එකක්. oven එක ගෙනිච්චම රත් පුළුවන් කෑම හදන්න ඔයාලත් කරන්න ඒකම. හැබැයි programmable electronic machine එකක් කියලා කියන්නේ යම්කිසි electronic device එකක් හැබැයි ගෙදර ගෙනියලා මට ඕනේ විදිහට සකස් කරගෙන වැඩ කරගන්න පුළුවන්. මොකක්ද ඒ කියන්නේ? උදාහරණයක් විදිහට අපි දෙන්න ලැප්ටොප් දෙකක් ගෙදර ගෙනියනවා එකම ගාන එකම මිලට එකම ප්‍රමාණයෙන් එකම තැනින් අරගෙන යනවා එකම බ්‍රෑන්ඩ් එක. ඔයා ගෙදර ගෙනියලා ගේම් එකක් ප්ලේ කරනවා මම ගෙදර ගෙනල්ලා ලෙසන් එකක් කරනවා. හරි? ඔයා ගෙදර ගෙනියලා ප්‍රෝග්‍රෑම් එකක් හදනවා software එකක් නිර්මාණය කරනවා මම ගෙදර ගෙනල්ලා CCTV කැමරා සිස්ටම් එකක් කන්ට්‍රෝල් කරනවා. අපිට පුළුවන් පරිගණකයත් එක්ක කරන්න. ඒ නිසා Tamanට අවශ්‍ය විදිහට හැඩගස්වා ගන්න පුළුවන් යම්කිසි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් තියෙනවාද අපි ඒකට කියන්නේ programmable electronic machine එක.
අපි දෙන්න ෆෝන් දෙකක් ගත්තත් එහෙම. එකම බ්‍රෑන්ඩ් එකේ එකම ප්‍රමාණයේ ෆෝන් දෙකක් ගත්තොත් මට ඕනේ වෝල්පේපර්ස් දාලා මට ඕනේ අයිකන් ස්ටයිල්ස් දාලා මට ෆෝම් රින්ගින් ටෝන්ස් මාරු කරගෙන මට ඕනේ විදියට arrangement එක හදලා මට ඕනේ විදියට ෆොන්ට් sizes හදලා අවශ්‍ය නම් dark theme එකක් apply කරලා Tamanට අවශ්‍ය විදියට customize කරන්න කරලා Tamanට ඕනේ වැඩක් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ කාටවත් ස්පෙસિෆයි කරලා කියන්න බෑ. ඔයා ෆෝන් එක ගත්තේ සිස්ටම් එකක් හැන්ඩල් කරන්න නේද? ඔයා ෆෝන් එක පාවිච්චි කරන්නේ කෝල් ගන්න විතරයි. අන්න ඒ වගේ ස්පෙસિෆයි කරලා කියන්න බෑ. ඒ ෆෝන් එකෙන් වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඒ නිසා පරිගණකයක් කියලා කියන්නේ මිනිසා විසින් නිෂ්පාදනය කරපු programmable electronic machine එක. මෙයාට පුළුවන්ලු කරන්න store, retrieve, process and transmit මොනවද? data. data කියන්නේ මොනවද කියලා මම දැන් ඔයාලට කිව්වා. හරි? යම්කිසි සිද්ධියක් සිද්ධ වෙන්න හේතු වෙච්ච කාරණා හැබැයි ඒ වගේ කිසිම දෙයක් decision එකක් ගන්න පුළුවන් දේවල් නෙමෙයි. කන්ද නායකයා කිව්වොත් 1995 මාර්තු මාසෙ මෙන්න මේ දවසේ කන්ද නාය යන ලදී. ඒකෙන් ඩිසිෂන් එකක් ගන්න බෑ මොකුත්. කන්ද නායකයා කියලා විතරයි තියෙන්නේ. එහෙනම් ඒ වගේ data මේකේ ගබඩා කරලා තියන්න පුළුවන්. ඔය ගැටලුවක් නෑ. අපිට ඒ වගේ කන්ද නායකයේ තොරතුරු මේක ඇතුලේ Excel sheet එක type කරලා store කරලා save කරලා තියන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ දන්නවා. දෙවෙනි එක තමයි data retrieve කරන්න පුළුවන්. data retrieve කරනවා කියලා කියන්නේ data වල යම් වැරදි අඩුපාඩු තියෙනවා නම් අපිට හදන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කැමරා එකකින් ගහපු ෆොටෝ එකක් තියෙනවා. ඒකේ එක පැත්තකින් ෆංගස් බැඳිලා. අපිට පරිගණකය පාවිච්චි කරලා මොන හරි දෙයක් කරලා මේක හදන්න පුළුවන් නේද? මම කියන්නේ හදන්න පුළුවන් softwares මේක ඇතුලේ තියෙනවා. ඒවා පාවිච්චි කරනවා කියන නෙමෙයි. කොහොම වුණත් end එකේ අපිට පුළුවන් මේ data එක retrieve කරන්න. ඒක තමයි අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඔන්න data retrieve. ඊළඟට data process කරනවා කියන්නේ අපි බාර දෙන ලද ක්‍රමවේදයකට දත්ත වැඩ කරන්නත් පුළුවන්. data process කරනවා and transmit සම්ප්‍රේෂණය කරනවා. හරි? එහෙනම් දත්තයන් ගබඩා කරන්නත්, දත්තවල තියෙන වැරදි හදන්නත්, දත්ත කියන ක්‍රමවේදයකට වැඩ කරන්නත් සහ දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් මිනිසා විසින් නිෂ්පාදනය කරපු programmable electronic machine එකක් තමයි පරිගණකයක් කියන්නේ. තවත් ටිකක් තියෙනවා ඉස්සරහට. According to given a set of instructions. ඒ කියන්නේ data ගබඩා කරන්නේවත්, data වල වැරදි අඩුපාඩු හදන්නේවත් එයාට ඕනේ විදිහට නෙමෙයි. According to given a set of instructions. මා විසින් ලබා දෙන ලද විධානයන් වලට අනුව. එහෙනම් මිනිස්සයා විසින් එහෙම නැත්නම් කවුරු හරි කන්ට්‍රෝලර් කෙනෙක් විසින් කියන දේවල් විධානයන් නිවැරදිව අවබෝධ කරගෙන දත්තයන් Tamanට ඕනෑ විදිහට හැඩගස්වා ගන්න. ඒ කියන්නේ මේ කියන ප්‍රධාන ක්‍රම 4 අනුව වැඩ කරන්න පුළුවන් මිනිසා විසින් නිෂ්පාදනය කරපු programmable electronic machine එකක් තමයි කම්පියුටර් එකක් කියලා කියන්නේ. හොඳට අවබෝධ කරගන්න අපි මේ ඉදිරියට ඒ කියන්නේ අදින් පස්සේ අපි මේ නිතර වැඩ කරන සමහරට අනාගතේ ජොබ් එකත් මේ ෆීල්ඩ් එක වෙන්න පුළුවන්. හරි? ඔයාලා වැඩ කරගෙන යන ෆීල්ඩ් එක මොකක් වුණත් මේක හරහා වැඩ කරන්න සිද්ධ වෙයි. හරි? වෝඩ් එකේ වැඩ කටයුතු කරන්න හම්බුනොත් වෝඩ් එකේ වැඩ ඔක්කොම කම්පියුටරයිස් කරලා තිබුණොත් data හැම දෙයක්ම එන්ටර් කරන්න වෙන්නේ පරිගණකයත් එක්ක. හරි? ඒ නිසා මෙන්න අපි අඳුර ගන්නවා මොකද්ද කම්පියුටර් එකක් කියන්නේ. මෙන්න මේක හොඳට මතක තියාගන්න. හරි? කම්පියුටර් එකක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරි? එතකොට මේ කම්පියුටර් එකක් විවිධ මුහුණු වලින් අද වෙළඳපොලේ තියෙනවා. අපි කම්පියුටර් එකක් කියපු ගමන් ඔලුවට මවා ගන්න කීබෝඩ් එකක් තියෙනවා, මවුස් එකක් තියෙනවා, මොනිටර් එකක් තියෙනවා. එච්චරයිද කියලා හිතුවට එහෙම නෙමෙයි. අද වෙනකොට වෙළඳපොලේ තියෙන මෙන්න මේ ස්මාර්ට් ඩිවයිසස් කියන වචනෙන් පාවිච්චි කරන දේවල් ගොඩක් අද කම්පියුටර් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. මේවා තනියම කඩලා ගත්තොත් ඒ කියන්නේ කැමරා එකක් අලවලා ගත්තොත් නිකම්ම කැමරාවක් තමයි. හැබැයි අද ස්මාර්ට් කැමරා කියලා වෙළඳපොලේ තියෙනවා. මම එදත් මේක මතක් කරා යම්කිසි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් ඉස්සරහින් ස්මාර්ට් කියලා වචනයක් වැටලා තියෙනවා නම් අර අපි කලින් කතා කරපු ඩෙෆිනිෂන් එකේ කියන ඩිවයිස් එක කියන්නේ කම්පියුටර් එකක් මේ කියන ඔබ්ජෙක්ට් එකත් එක්ක කම්බයින් වෙලා තියෙනවා. සාම්ප්‍රදායික තිබුණ මොබයිල් ෆෝන් එකට අපිට කෙලින්ම ස්මාර්ට් ෆෝන් එකක් වුණා. සාම්ප්‍රදායික තිබුණ ඩිජිටල් කැමරාව ස්මාර්ට් කැමරා එකක් වුණා. හරි? අන්න ඒ විදිහට සාම්ප්‍රදායික තිබුණ අවු කණ්ණාඩි දෙක, සන්ග්ලාසස් දෙක අද ස්මාර්ට් ග්ලාසස් වෙලා තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම මේ ස්පෙක්ස් දෙක දාලා අපිට වීඩියෝ රෙකෝඩින් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වාගේ ඊමේල් ටික චෙක් කරන්න පුළුවන්. වාට උනම් ෆිල්ම් එකක් බලන්න පුළුවන්. අද ඒ වගේ වැඩ තියෙනවා. කම්පියුටර් එකක්, මොබයිල් ෆෝන් එකක් මාත් අවශ්‍ය වෙන්නේ නැහැ. එනිසා මේක හොඳට මතක තියාගන්න. අද වෙළඳපොලේ අපිට හම්බෙන මේ ස්මාර්ට් ඩිවයිසස්. හරි? ගොඩක් වෙලාවට පරිගණකයක් එම්බඩ් වෙලා තියෙනවා. embedded computers කියලා කියනවා අපි officially theoretical කතා කරන්නේ. එහෙනම් මතක තියාගන්න අද අපි දකින අර මුලින්ම ගත්ත උදාහරණ. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය අපිත් එක්ක බැඳිලා ඉන්නවා කියලා කතා කරපු හැම තැනකම මම උදාහරණයක් දුන්නා කන්ඩක්ටර් කෙනෙක් ගැන. බස් එකට නැග්ගාම ඉස්සර දීපු ටිකට් එකට වඩා හොඳ පැහැදිලි ඩීටේල් එකක් එක්ක ටිකට් එකක් දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ
conduct අතේ තියෙනවා smart device එකක්. මේ device එකට පුළුවන් අපේ තියෙන location එකට අදාළ code එකක් type කරපු ගමන් එතනට අදාළ බිල සහ පරිගණකයේ ඇතුලේ තියෙන තොරතුරු අරගෙන ඔයාට බිල් එකක් හදලා දෙන්න වගේම බස් එකේ අයිතිකාරයටත් කියන්න පුළුවන් ඔයා දැන් ගත්ත ටිකට් එකත් එක්ක මේ බස් එකේ මේ වෙනකොට මගියෝ මෙච්චරක් ඉන්නේ. ඒක තමයි දැන් තියෙන ලොකුම වාසිය. හරි ඔයාට පේන්නේ නැති වුණාට ওই device එක ඇතුලේ SIM එකක් පාවිච්චි කරලා GPS තාක්ෂණයෙන් බස් එක කොහෙද තියෙන්නේ කියලා නිවැරදිව අයිතිකාරයට හොයාගන්න පුළුවන්. හරි අපි හිතමු අනුරාධපුරෙන් එහෙම නැත්නම් අම්පාරෙන් නුවරට එන බස් එකක් කියලා. මයංගනේ ලොකු වෙලාවක් නතර කරගෙන ඉන්නවනම් කෝල් එකක් දීලා අහන්න පුළුවන් ඕනට ඇයි මයංගනේ නවත්තලා තියෙන්නේ. කොහොමද මයංගනේ නවත්තලා තියෙනවා කියලා දැනගන්නේ නුවර ඉන්න බස් ඕන. එයාගේ ෆෝන් එකේ GPS වලින් එයාට ඩිස්ප්ලේ වෙනවා තමන්ගේ බස් එක කොහෙද දැන් තියෙන්නේ. හරි බස් එකව ට්‍රැක් කරන්නේ බස් එක ට්‍රැක් කරන්නේ කන්ඩක්ටර් අතේ තියෙන මේ ටිකටින් මැෂින් එකත් එක්ක. ඒ නිසා ඔන්න වගේ තාක්ෂණික ක්‍රම අද පාවිච්චි කරලා තමන්ගේ වැඩවල තියෙන අඩුපාඩු අඩු කරගන්න මිනිස්සු පෙළඹිලා තියෙනවා. ඒ නිසා තමයි මම හැමතිස්සෙම මතක් කරන්නේ ඔයාලා මොන ඉන්ඩස්ට්‍රි එකට ගියත් අද පරිගණකයක් නම් අත්‍යවශ්‍යයි. පරිගණක දැනුම අත්‍යවශ්‍යයි. ඒක මතක තියාගන්න. හරි. එහෙනම් අපි එනවා ඊළඟට මේ ඩිවයිස් එකේ එහාට තව ටිකක් අපිට දිනදා හම්බෙන පරිගණකයක් ගැන කතා කරමු. අපි PC එකක් කියලා කියනවනේ නේ. PC කියලා ෂෝට් නේම් එකකින් හඳුන්වන්නේ personal computer. PC. හරි personal computer. මොකක්ද personal computer එකක් කියලා කියන්නේ? හරි. දැන් අපි බලාගෙන යන් basic computer එකක් තියෙන දේවල්. මම computer එක කියන වචනේ කතා කරන්න පටන් ගන්නකොටම මම ඔයාලට තව idea එකක් දෙනවා. මේ පරිගණකය කියන device එක සාමාන්‍යයෙන් TV එක mobile phone එක වගේ තනි device එකක් නෙමෙයි. ඔයාලට computer එකක් කියලා කියන්න බෑ මෙන්න මේ කැලේ විතර. ඔයාලට computer එකක් කියන්න බෑ මෙන්න මේ කැලේ විතර. ඔයාලට computer එකක් කියන්න බෑ mouse එකට විතරක්. ඔයාලට computer එකක් කියන්න බෑ මේ කැලේට විතර. computer එකක් කියලා කියන්නේ මේ වගේ peripheral devices ගොඩක් එකට එකතු වෙලා හැදිච්ච device එකක්. ඒ නිසා අපි ගොඩක් වෙලාවට theory word එකක් විදිහට කතා කරද්දී computer system කියන වචනේ අපි පාවිච්චි කරනවා. පරිගණක පද්ධතියක් කියන වචනේ අපි පාවිච්චි කරනවා. මතක තියාගන්න computer system. හරි. එහෙනම් පරිගණක පද්ධතිය. අපි පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගමු. මොකක්ද පරිගණක පද්ධතියක් කියලා කියන්නේ? හරි. මුලින්ම අඳුර ගන්නවා අපි පරිගණක පද්ධතියේ හම්බෙන පළවෙනි device එක. මොකද්ද? මෙන්න මේ flat panel එක. හරි. මේකට නම් ගොඩක් අය කියනවා එකක් monitor එකක් කියලා පාවිච්චි කරනවා. මේ monitor devices display වෙන ක්‍රම ගොඩක් තියෙනවා. මේකට LCD display එකක් කියලා ගොඩක් අය කියනවා. හරි. liquid crystal display කියලා අපි කියන්නේ. හරි. මේවා අපි ඉස්සරහට කතා කරමු. hardware devices ගැන කතා කරද්දී මේ flat අපිට හම්බෙන තමන්ගේ laptop එකේ තමන්ගේ ගෙදර තියෙන flat computer එකේ තියෙන මේ screen එකට අපි කියන්නේ LCD හෝ LED කියන තාක්ෂණය පාවිච්චි කරලා හදපු device එක. හරි. එතකොට මේකට මීට කලින් පාවිච්චි කරා ටිකක් ලොකු device එකක්. ඒකට අපි CRT කියලා කියනවා. monitor කියන command name එක ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ යම් කිසි දෙයක් monitor කරනවා කියලා කියන්නේ ඕක. හරි. ඔන්න monitor. monitor කියන command name එකත් අපි මෙයා වෙනුවෙන් පාවිච්චි කරනවා. හරි නේද? right. මට නිකන් chat එකේ එවන්න බලන්න. මෙන්න මේ දෙපැත්තේ තියෙන කෑලි දෙකට කියන නම මොකක්ද කියලා? දන්න කට්ටිය පොඩි chat එකක් දාන්න බෑ. මෙන්න මේ දෙපැත්තේ තියෙන කොටස් දෙකට කියන නමක් මොකක් හරි දාන්න. මෙන්න මෙයාටයි මෙයාටයි. දාන්න බං chat එකේ දන්න කට්ටිය ඉන්නවා. ඔව් everyone දාන්නේ කොහොමද? speakers කවුරුත් buffles එහෙම කියලා දාන්න එපා ඈ. buffle කියන්නේ මේවට නෙමෙයි. මේ තියෙන speaker එකක්. හරි? speakers. එතකොට speakers කියන්නේ basic quality අඩු නමුත් අපේ වැඩේ වෙනුවෙන් ඒ කියන්නේ simple sound output එකක් එළියට ගන්න පාවිච්චි කරන device එකක් විදිහට අපි පරිගණකයත් එක්ක අපි කතා කරනවා මේ speakers ගැන. හරි? ඊළඟට මේ ඉස්සරහින් තියෙන device එකට මොකක්ද කියන්නේ? දාන්න බලන්න ඔහොමම chat එක. keyboard. right. මේ keyboard එක ගැන මම ඉස්සරහට ඔයාලට වෙනම පොඩ්ඩක් කතා කරනවා. මොකද්ද keyboard එකක් කියන්නේ සහ මොකද්ද මේ keyboard එකේ තියෙන structure එක කියන්නේ. මොකද keyboard එක අපි හිතන තරම් මේ පහසුයි කියලා හිතෙන්නේ නැහැ මුලින්ම බලනවා. මොකද alphabet එක දන්නේ නැති කෙනෙක් හැදුවා වගේ තමයි අපිට හිතෙන්නේ. A හොයාගත්තොත් B හොයාගන්න බෑ. A B හොයාගත්තොත් C හොයාගන්න බෑ. නේද? ඇයි අපි බලමු මේ අපිලිවෙලකට වගේ හදලා තියෙන හේතුව මොකක්ද කියලා. ඊළඟට වැදගත් ප්‍රශ්නේ. හරි? මම මේ දෙන්නට දාගෙන යන්නම්. පළවෙනියටම speakers ඔයාලා කියපු විදිහට දෙවෙනි එක keyboard. right.
තුන්වෙනියට මෙන්න මේ ලොකු පෙට්ටිය දාන්න බාන මෙසේජ් එකක් මොකක්ද මේ පෙට්ටියට කියන හරි වචන. ගන්න ඕනේ වචනයක් ටයිප් කරන්න. හරි. ගෙදර තියෙනවා නම් ඕකට අපි නමක් කියනවා. right. සාවින්දයා CPU කියලා දාලා තියෙනවා. මංශිකා CPU. තව තියෙනවා නම් හැමෝගෙන් මම මොකක් හරි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. දන්න විදියට. කවුරු හරි ওই ගමම්ම කියන්න බලන්න CPU කියන්නේ මොකක්ද කියලා දන්නවනම් පොඩි chat එකක් දාන්න බලමු. CPU කියන්නේ මොකක්ද? ස්පෙලිංස් ගැටලුවක් නැහැ ඔයාලා පුළුවන් විදියට දාගෙන යන්න. Central Processing Unit. Central Processing Unit නියමයි. තව තියෙනවද? Central Processing Unit. CPU Central Processing Unit නියමයි. හරි. මට කවුරු හරි කියන්න බලන්න Central Processing Unit එකක් කියන්නේ මේකද? මම නිකන් මෙන්න මෙහෙම උදාහරණයක් කියන්න මේ වචනේ වැරද්ද මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මම ලොකු ෆ්‍රිජ් එකක බීම බෝතල් පුරවලා තියෙනවා. ඒකේ Coca-Cola Fanta Sprite තියෙනවා. හරි. එක තැනකදී මම ෆ්‍රිජ් එකට අත දික් කරලා අහනවා වගේ මේ මොකක්ද කියලා. ගොඩක් අය කියනවා තමන් බොන්න ආස බීම වර්ගයක නමක් එක්ක ඔය තියෙන්නේ Coke. හරි. එතකොට අපි අනිත් පැත්තට අහනවා මොකද්ද Coke කියන්නේ කියලා. ඒතර උත්තරයක් දෙනවා මේ Coca-Cola කියන නේම් එක තමයි Coke කියලා අපි ෂෝට් නේම් එකකින් පාවිච්චි කරන්නේ. හරි. ඒ නිසා හැබැයි මම අහන්නේ ෆ්‍රිජ් එකට අත දික් කරලා. නේද? එතකොට මේ ලොකු පෙට්ටිය CPU කියලා කියනවා නම් ඇත්තටම Central Processing Unit එකක්. ඒ කියන්නේ මේ තියෙන CPU නෙමෙයි. හරි. මේකට අපි පාවිච්චි කරන ව්‍යවහාරයේ පාවිච්චි කරන වචන සමහරට CPU වෙන්න පුළුවන්. මමත් ඔයාලට කියයි සමහරට CPU එකක් ගැන. හරි. නමුත් මේක ඇත්තම වචනේ නෙමෙයි. හරි. CPU කියන්නේ මේකට නෙමෙයි. කවුරු හරි දැකලා තියෙනවද CPU එක? yes එකක් දාන්න බලන්න CPU එකක් ඇත්තටම දැකලා තියෙනවද? ප්‍රමාණය කොච්චරද කියලා දාන්න yes එකත් එක්ක ඉස්සරහට මෙන්න මෙච්චරක් විතර ඇති කියලා නිකන් අඟල් වලින් දාන්න බලන්න ඔයාලට හිතන විදිහට. අඟල් 4ක් විතර වගේ කෑල්ලක් තමයි යෝ මම දැකලා තියෙන්නේ. අන්න එහෙම ඔයාලට කියන්න පුළුවන්ද CPU එකක් කියන්නේ ඇත්තටම මොන වගේ device එකක්. අපි ඒක කතා කරමු. ඔය ගොඩාක් කම්පියුටර්ස් දන්නවා කියන අයගෙනුත් ඔය ප්‍රශ්නේ පුළුවන් නම් අහලා බලන්න ඇත්තටම CPU එකක් දැකලා තියෙනවා. හරි CPU එකක් දැකලා ඇති. හරි. තාපන මෙසේජ් එක CPU එකක් ඇත්තටම දැකලා තියෙනවනේ. මේක CPU නෙමෙයි. Central Processing Unit එකක් ඇත්තටම දැකලා තියෙනවනේ. දාන්න බලන්න yes එක. තව ටිකක් මම ලේසි කරන්න මයික්‍රෝප්‍රොසෙසර් කියන්නේ මේක. මයික්‍රෝප්‍රොසෙසර් කියලා කියන්නේ මයික්‍රෝප්‍රොසෙසර් එක. දන්නේ දැකලා නැහැ. ඔව්. කාට හරි කියන්න පුළුවන්ද බලමු. මම තව ටිකක් ලේසි කරන්නම්. මේ තියෙන්නේ මේ පොඩි රූප සටහන. දැන් දැකලා තියෙනවද කියන්න බෑ. දැකලා තියෙනවද මේ වගේ device එකක්? yes, එමය. මැෂින් දැකලා තියෙනවා. මේක නිකන් ප්‍රමාණය මම ඔයාලට කිව්වොත් එහෙම මම නිකන් මිනිස් අතක් එක්ක තියෙන image එකක් ඔයාලට open කරලා පෙන්නනවා. right අක්ෂිලා දැකලා තියෙනවා. මේ තියෙන්නේ මේ මිනිස් අතක් එක්ක මේ device එක හිතලා බලන්න. මේ තියෙන්නේ මොකද්ද ළමයි මයික්‍රෝ කියලා කියන්නේ? මයික්‍රෝ ප්‍රොසෙසර් කියලා කියන්නේ මේක. මයික්‍රෝ අපි දාලා තියෙනවනේ අහලා තියෙනවා large, medium, small, mini. small පොඩි, mini කියන්නේ කුඩා, මයික්‍රෝ කියන්නේ ශුද්‍ර. නේ? තර මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් කියන එක අර වගේ තඩි පෙට්ටියක් වෙන්න විදියක් නැහැ නේද? එහෙනම් හොඳට මතක තියාගන්න Central Processing Unit එකක් කියලා කියන්නේ ඇත්තටම කිව්වොත් මේ පේන chip එකක් නෙමෙයි. මෙයාගේ අස්සේ තියෙනවා පුංචි chip එකක්. අන්න එයා තමයි මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් කියලා කියන්නේ. හරි. මෙයාගේ අස්සේ තියෙනවා පොඩි chip එකක්. හරි. මෙයාගේ ඇතුලේ හංගලා තියෙනවා. එයා තියන්න බැරි නිසා තමයි මේ කේසින් එකට දාලා තියෙන්නේ. මෙන්න මේ අස්සේ තියෙන්නේ. හරි. මේකට අපි කියනවා මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් කියලා. හරි. ඒතර මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් කියන device එක
මේ මයික්‍රෝ වීම නිසා තමයි අර ස්පෙක්ස් දෙක අතර මේක දාන්න පුළුවන්. ඇත්තටම කම්පියුටර් එකක් ඇතුලේ තියෙන මහා මොලකරු විදිහට අපි හඳුනගන්නේ මෙයා. මයික්‍රෝ ප්‍රොසෙසර් එක. හරි. මෙයා තමයි සියලුම දේවල් කරන්නේ අපිට. සියලුම සපෝට් එක අපිට දෙන්නේ. හැම වැඩක්ම ප්‍රොසෙස් කරලා දෙන්නේ මෙයා. හරි. හැම වැඩක්ම කරන්න අපිට සපෝට් එක දෙන්නේ, කරන විදිය අපිට පෙන්වන්නේ මෙයා. හරි. මම නිකන් මෙයා හදන විදියේ රූපයක් වීඩියෝ එකක් මම ඔයාලට පෙන්වන්නම්. අපිට සමහරට වීඩියෝස් ප්ලේ කරොත් සමහරලාට මේ YouTube එකට අප්ලෝඩ් කරගන්න බැරි වෙනවා. කමන්නේ බලමු අපි. copyright issues නිසා. මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් ලැග් වෙනවද කියලා බලන්න ඔයාලට. මම නිකන් අවශ්‍ය තැන් ටික විතරක් නිකන් නවත්තලා කියන්නම්. මේ තියෙන්නේ සිලිකන් වැල්ල. සිලිකන් වැල්ල අධික ලෙස රත් කරනවා. වැලි සාමාන්‍ය සෙල්සියස් අංශක 1000ට වැඩිය වැඩි කරපුවා මොකද වෙන්නේ කියලා මම හිතන්නේ දන්නවා ඇති ඔයගොල්ලෝ සයන්ස් කරපු ස්ටුඩන්ට්ස්ලා ඉන්නේ ගොඩක්. වැලි වීදුරු විදියටපත් වෙනවා. මේ වීදුරුව කපා ගන්නවා ඊටාම කුඩා කොටස් වලට. ඒ කියන්නේ තුනී තැටි වලට කපා ගන්නවා. මේ තැටි එක සාමාන්‍යයෙන් කියනවා ඝනකම ඕම් මීටර්ස් 0.7ක් විතර. ඕම් මීටර් එකක් කියලා කියන්නේ නැනෝමීටර් වලටත් වැඩිය කුඩයි. මේ මනින මෙෂර්මන්ට් මම කියන්නේ සෙන්ටිමීටර්, මිලිමීටර්, නැනෝමීටර්, ඕම් මීටර්. හරි ඒ කියන්නේ ඊටාම තුනී ෆ්ලැට් තහඩු වලට කියන්නේ මිරර් ටයිප් ස්මූත් එක හදාගෙන මෙන්න මේ විදිහට කුඩා තැටි වලට කට් කරගන්න. හොඳට අහගන්න මේක. ඊට පස්සේ මේක අල්ට්‍රා වයලට් බීම් සහ විවිධාකාර ක්‍රම පාවිච්චි කරලා අපි මේකට කියනවා වයිප් කරනවා කියලා. මම මේ ටෙක්නොලොජිස් ඉස්සරහට කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. මේ විදිහට ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා මෙන්න මේ චිප් එක ප්‍රෝග්‍රෑම් කරගන්නවා කියලා අපි කියනවා. මේක වයිප් කරගන්න. මේ වයිපින් ටෙක්නොලොජි එක 1972 ලෝකෙට මයික්‍රෝ ප්‍රොසෙසර් එක ඉන්ට්‍රොඩියුස් වෙන්නේ. ඊට පස්සේ මේ කදාව ඇතුලේ තියෙන කොටස් නිවැරදිව හදා ගන්න. මෙන්න මේ පාර්ට් ඉදිරියේදී ඔයාලට දැනගන්න පුළුවන් මොනවද මේ කරන්නේ කියලා. හරි. මේ දේවල් සියල්ල හදලා ඉවර වුණාට පස්සේ නැවත වතාවක් මේක කට් කර ගන්නවා කුඩා කැබලි වලට. කට් කර ගන්නවා කියන එක තමයි මේ විදිහට පෙන්නන්නේ. right. කොහොමද මයික්‍රෝ ප්‍රොසෙසර් මේ තැටිය ඇතුලෙන් තෝරගන්න පුංචි චිප් එකක් බලන්න ඒක පේන්නේ නැහැ. මේ අරන් යන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක. තේරෙනව නේද? මේ ඊයේ පෙරේදා ඉන්ට්‍රොඩියුස් කරා Intel සමාගම Core i9 ප්‍රොසෙසර් එකක්. මම දැක්කා ඒකේ දාලා තියෙනවා නැනෝමීටර් 7යි. නැනෝමීටර් 18ට තිබුණා සාමාන්‍යයෙන් චිප් එකක් ප්‍රොසෙසර් එකක්. නැනෝමීටර් 7යි. එතකොට CPU එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා වෙළඳපොළට මේ ඊයේ පෙරේදා IT ඉගෙන ගන්න එන අපි තාම දන්නේ නැහැ ඇත්තටම CPU එකක් කොච්චර size එකද. ඔයාලා බලන්න පොඩ්ඩක් Google search කරන්න නැනෝමීටර් 7යි නැනෝමීටර් 9යි. නැනෝමීටර් 7ක් කියලා කියන්නේ නිකන් අපි size එක අපිට තේරෙන ගානකට කිව්වොත් සාමාන්‍යයෙන් V8කින් V8ක් වගේ උස. නැත්නම් ඔයාගේ ඔරලෝසුවේ අතේ බඳින ඔරලෝසුව කට්ටකක් වගේ උස. අන්න ඒ වගේ බොහොම කුඩා ප්‍රමාණයක්. හරි? ඒ නිසා මේ වගේ ඊටාම කුඩා චිප් එකකට තමයි මේ අපි දන්න පරිගණක ඇතුලේ මේ හැම වැඩක්ම කරලා දෙන්නේ. තේරෙනවද? මේක ගෙනියලා ගහන ප්ලැටර් එක කේසින් එක තමයි අර අපි ඉස්සෙල්ලා මම ඔයාලට රූප සටහනක පෙන්නුවේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවා කිය මෙන්න බලන්න. මෙන්න ප්ලැටර් එක ගහලා මෙන්න වහනවා උදේ. මෙන්න Intel සමාගමේ ප්‍රොසෙසර් එකක් වෙළඳපොළට එළියට නිකුත් වෙන හැටි. හරි. නිසා ඔන්න අලුත් දෙයක් හොඳට ඉගෙන ගත්තා. හරි. මම හරි ආසයි මේක ගැන කියලා දෙන්න ඔයාලට. මොකද ගොඩාක් දෙනෙක් පරිගණක විද්‍යාව පිළිබඳ උපාධි පවා හදාarලා තියෙනවා. මේ පෙට්ටියේ CPU එක කියන අවස්ථාවක් තියෙනවා සහ ඇත්තටම CPU එකක size එක කොච්චරද කියලා ඇහුවොත් කියන්නේ මෙන්න මේ ප්ලැටර් එකේ size එක. මෙන්න මේ කේසින් එකේ size. අඟල් දෙකක් විතර ඇති කියලා. අඟල් දෙකක් විතර size එකට මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් හදන්න ඕනේ නැහැ. එහෙනම් මිනි ප්‍රොසෙසර් එකක් හදන්න. මයික්‍රෝ කියන්නේ ඒක ශුද්ධයි. ඔයගොල්ලෝගේ විෂය ඇතුලේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් තව ටිකක් රිසල්ට්ස් එහෙම තිබුණා නම් මයික්‍රෝ බයොලොජි ඉගෙන ගන්න යන්නත් පුළුවන්. එහෙම නේද? හරි. ඒ නිසා මයික්‍රෝ ශුද්ධයි. මෙන්න මේ කියන ඉතාම කුඩා චිප් එක තමයි වෙළඳපොළ මේ ආක්‍රමණය කරලා තියෙන්නේ. මේ චිප් එක මෙච්චර පුංචි වෙච්ච හින්දා තමයි ඔයාගේ සාක්කුවේ දාගෙන යන ෆෝන් එක අස්සේ මෙයා ඉන්නේ. හරි? බලන්නකො නැත්තම් සාක්කුවේ දාගෙන යන්නේ කොහොමද? මම දැන් මේ ටිකකට කලින් ඔයාලට පෙන්නුවා ස්පෙක්ස් දෙක අස්සේ මේක තියෙනවා කියලා කිව්වා. හරි? කැමරාස් ඇතුලේ මේක තියෙනවා කියලා කිව්වා. හරි? මෙන්න ස්මාර්ට් ඩිවයිසස් හැදෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ බොක්ස් එකේ නම තමයි සිස්ටම් යුනිට් කියන්නේ. මේ බොක්ස් එකට කියන්නේ මේ ලොකු පෙට්ටියට කියන්නේ සිස්ටම් යුනිට් කියලා. පද්ධතියම ඇතුළත් කරපු යුනිට් එක. මෙයාගේ අස්සේ ඉන්න ඔයා ඔය කියපු දේ. මේක වැදගත්ම පාර්ට් එක. CPU එක තමයි පරිගණකයේ මහ මොලේ. හරි?
එයා ඉන්නේ මේක ASCII තමයි. හැබැයි ඊට අමතරව ඕක ඇතුලේ මදර්බෝඩ් එක ඔයගොල්ලෝ දන්නවා ඒක. මදර්බෝඩ් එක තියෙනවා, හાર્ඩ් ඩිස්ක් එක තියෙනවා, VGA කාඩ් එකක්, ග්‍රැෆික් කාඩ් එකක් තියෙනවා, පවර් යුනිට් එකක් තියෙනවා. නේද? RAM එකක් තියෙනවා. ඒ වගේ තව ඩිවයිසස් ගොඩක් ඕක ASCII තියෙනවා. ඒ කෑලි ඔක්කොම තිබුණත් අපි මේකට කතා කරද්දි කියනවා CPU එකක් කියලා. තේරෙනවද මේක? ඒ නිසා මේ වචනේ නම් ඉදිරියට ව්‍යවහාරයේ පාවිච්චි කරලා කමක් නැහැ. සමහරට සිස්ටම් යුනිට් එකක් දෙන්න කියලා පරිගණක තියෙන කඩේකට ගිහිල්ලා කිව්වත් ඒ මිනිස්සු සමහර විට දන්නේ නැහැ. ලංකාවේ එහෙමනේ. හරි. විෂය ඉගෙනගෙන නෙමෙයි සමහරට ඒ විෂය ඇතුළට එන්නේ. ගොඩක් කමියුනිකේෂන් එහෙම ඇතුළට ගිහිල්ලා print out එහෙම ගන්න වුණාම ඕගොල්ලොන්ට ඉස්සරහට මම word කියලා දුන්නාම සමහරලාට ඕගොල්ලෝ ගිහිල්ලා print out එක ගන්නවා කඩේ ඇතුළේ. ඒක සාමාන්‍ය ලංකාවේ හැටි. විෂය දැනගෙන නෙමෙයි විෂය පස්සේ ඉගෙන ගන්න බැරිය දැන් දාගමු කමියුනිකේෂන් එකක් කියලා අල්ලපු ගෙදර මිනිස්සුත් කමියුනිකේෂන් එකක් දාලා දෙනවා නම් මේ පැත්තෙනුත් ඒ වැඩේම කරනවා. හරි. ඒ නිසා එහෙම නෙමෙයි. විෂය ඉගෙන ගත්තොත් මේ සබ්ජෙක්ට් එක ඇතුලේ යන්න හරි ලේසි. ඒ නිසා මතක තියාගන්න අපි ඉස්සරහට මේ හැමදේම ඉගෙන ගන්නවා. හරි. මේ හැමදේම අපි දැනගන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ව්‍යවහාරයේ පාවිච්චි කිරීම කෙසේ වෙතත් පේපර් එකේදී ප්‍රශ්නයක් අහලා තිබුණොත් මේ මොකක්ද? හරි. මේ මොකක්ද කියලා සිස්ටම් යුනිට් එකක් පෙන්නලා තිබුණොත් ඒක CPU කියලා පාවිච්චි කරන්න එපා. ඒ වගේම මේ තියෙන මයික්‍රෝප්‍රොසෙසර් එකක් කියන එක මතක තියාගන්න. හැබැයි ඔයගොල්ලන්ට ඇඩ්වාන්ස් ක්වෙස්චන් එකක් ඇහුවොත් ඇත්තටම මයික්‍රෝ චිප් එක තියෙන්නේ මේ තියෙන ප්ලැටර් එක ඇතුලේ. ඒ චිප් එකට ඩිරෙක්ට් වැඩ කරන්න බැරි හින්දා තමයි එයා චිප් එකක් ලොකු කරලා මේ වගේ ෆ්‍රේම් එකකට ගහලා තියෙන්නේ. මේ වගේ ෆ්‍රේම් එකකට ගහලා තියෙන අර කෙලින්ම ගහන්න බෑනේ අපිට. ඒක පුංචි වැඩි. ඒ නිසා මේ වගේ ප්ලේන් එකකට ගහලා මේක නැතුව ඒක පාවිච්චි කරන්න බෑ. කේසින් එක ගලවලා වැඩ කරන්න පුළුවන් කියලා දෙයක් නැහැ. මයික්‍රෝප්‍රොසෙසර් එකක් ඇතුලේ. හරි මෙයා තියෙන්න ඕනේ. බට් අපි ඔළුවේ තියාගන්නවා මයික්‍රෝප්‍රොසෙසර් එකක් කියලා කියන්නේ මේ වෙනකොට වෙළඳපළට නැනෝමීටර් 7 සයිස් එකට මයික්‍රෝප්‍රොසෙසර්ස් වෙළඳපළට අවිල්ලා ඉවරයි. ඒ කියන්නේ තාම කුඩා ප්‍රමාණයේ චිප් එකක් තමයි මේ ලෝකේ වෙනස් කරන්නේ. හරි හිතා ගන්න බැරි තරම් දේවල් ගණිත කර්ම කැල්කියුලේෂන් ඒවාගේ කම්පියුටර් එක ඔන් කරගත්තොත් ඔයා ෆිල්ම් බලනවා, සින්දු එඩිට් කරනවා, වීඩියෝස් හදනවා, ඔන්න YouTube එකට යනවා නේද? මේ හැම වැඩක්ම කරන්නේ මේ පුංචි ඩිවයිස්. ඒ නිසා ඉස්සරහට මම හાર્ඩ්වෙයාර් ලෙසන් එකේදී ඔයාලට කියලා දෙනවා. ඇත්තටම මේ ඩිවයිස් එක තව ටිකක් අපිට පරිස්සම් කරන්න බෑ. අපිට හිතනවා පවර් කට් වෙනවා නම් ගෙදර ලැප්ටොප් එකක්, මැෂින් එකක් තියෙනවා නම් සමහර විට පවර් බෑකප් එකක් නැත්නම් එකවරම ඕෆ් වෙලා ගියොත් අපිට හිතෙන්න ඕනේ අයියෝ දැන් මේ වේගෙන් වැඩ කර කර හිටපු කෙනා එක පාටම ස්ට්‍රක් වෙන්න ඇති. ඒ කියන්නේ මැෂින් එක පිච්චෙන්න තියෙන ඉඩ කඩ වැඩි. හරි ඒ නිසා අපි ඒවත් හිතමු. හරි මොකද මේ හැංගීම් දැනීම් නැති ඩිවයිස් එකක් එක්ක අපි වැඩ කරන්නේ. අපි අනාගතයේ සම්පූර්ණයෙන්ම මෙයා වෙනුවෙන් බාර දෙන්නේ. හරි සමහරට ජොබ් වේකන්සි එකකට ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්නවා නම් සමහරු IT ෆීල්ඩ් එකකින් යන්න අපේ හැමදේම රඳා පවතින පරිගණකයක් එක්ක. නේද? ඒ වගේම ඔන්ලයින් ජොබ්ස් කරන කෙනෙක් නම් ඔන්ලයින් අද Upwork, Fiverr වගේ සයිට් ඇතුලේ මම දන්නවා කීප දෙනෙක් මෙතනත් ඉන්නේ. හරි මොනවා හරි ජොබ් එකක් ඔන්ලයින් කරන්න පුළුවන් අද පරිගණකය හොඳට ඉගෙනගෙන තියෙනවා නම් හෝ ඔය ඩිවයිස් එකත් එක්ක අපි වැඩ කරලා තියෙනවා. ඒ නිසා අපතේ යන්නේ නැහැ හරියට නිවැරදිව පරිගණකයත් හරියට පාවිච්චි කරන විදිය මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඉගෙන ගන්න. හරි කතා කරන වචන වගේම වැරදි වචනත් අපි නිවැරදිව තේරුම් ගමු. හරි ඔයාලා උත්තර දුන්න එක වැරදි කියනකටත් වැඩිය මම කියන්නේ පොඩි අඩුපාඩුවක් තියෙනවා ඒක අපි හදාගමු. හරි නොදන්නේ යමක් අලුතෙන් ඔන්න එකතු කරගත්තා. මේ තියෙන්නේ CPU නෙමෙයි. ඔකට CPU කියන්නේ නැහැ. ඔකට කියන්නේ සිස්ටම් යුනිට් එකක් කියලා. CPU එකක් කියන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර් එකක්. එයාගේ ප්‍රමාණය නැනෝමීටර් 7ක් විතර. මේ ඇඟිලි තුඩක් උඩ තියන්න පුළුවන් විදිහේ ඩිවයිස් එකක් තමයි CPU එකක් කියන්නේ. ඒ නිසා මේ වගේ එකකට CPU කියන්න එපා. ඔන්න පැරද්දක් හදන්න පුළුවන් තැනක්. ඔයාලගේ වැඩිහිටියන්ට කෙසේ වෙතත් නංගි ළමයිලා ඉන්නවා නම් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න අය හොඳට පැහැදිලි කරලා දෙන්න මේ කතන්දර. හරි? right. ඊට පස්සේ අපි අවසාන graphical unit එකක් විදිහට ඒ කියන්නේ පරිගණකයේ සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිපුරම ඉන්ටරෙස්ටිං වෙන එක හේතුවක් තමයි මේ mouse එක. මොකද කලින් කම්පියුටර්ස් වෙළඳපළට ආවේ CLI එහෙම නැත්නම් command line interface කියන තාක්ෂණي. හරි? ඒ කියන්නේ කම්පියුටර් එක ඇතුලේ යමක් සිද්ධ කරන්න ඕන නම් අපි ඒ කරන්න ඕනේ දේ කීබෝඩ් එක පාවිච්චි කරලා එන්ටර් කරන්න ඕනේ. black color screen එක white font එකකින් ඔයගොල්ලෝ දැකලා ඇති command prompt එක කියලා අපි කියනවා. command prompt එකේ වැඩ කරන්න තිබුණේ CLI interface එක. හැබැයි ඒක graphical user interface එකට ආවට පස්සේ මිනිස්සුන්ට තව ටිකක් එක interesting. touch pad එකක් mouse එකක් පාවිච්චි කරනවා කියලා කියන්නේ නියම. හරි? ඒක කාලයත් එක්ක update වෙවි දැන් touch panel වලට පවා ඇවිල්ලා තියෙනවා. මෙන්න එහෙනම් overview of the personal computer. හරි මේක ලියා ගන්න ඕනේ නැහැ. මොකද මම මේ presentation එක ඔයාලට lesson එක ඉවරලා WhatsApp group එකට දානවා download කරගන්න. ඒතර මේ download කරගන්න presentation එක ඇතුලේ ඔයාලට මේ note එක සම්පූර්ණයෙන්ම තියෙනවා. අයි මේක වෙනම ලියා ගන්න, ලස්සනට කොටු ඇඳලා ඇඳ ගන්න, තරු දාලා උඩට කරලා ලියා ගන්න. මේ වගේ දේවල් ඕනේ නැහැ. ඒ වෙලාවත් වෙන් කරගන්න පුළුවන් නම් මේ ටික තව ටිකක් ඔලුවට දාන්න.
පොතක ලිව්ව පමණින් දෙයක් ඔලුවට වැටෙන්නේ නැහැ. හොඳට තේරුම් අරගෙන අහගෙන ඉන්න සහ නැවත බලන්න ඒක ඩිජිටලි වේවා ඉන් රයිටින් වේවා මෝඩ් එක කොහොම වුණත් යන්නේ ඔයාගේ මොලේට. ඒ නිසා ඔයාගේ මොලේට යන්න පුළුවන් ලස්සනම හොඳම විදිය ඔයාලා ප්ලෑන් කරන්න. හරි සාම්ප්‍රදායික අවුරුදු 13ක් විතර තිස්සේ ඉඳලා ලියලා තමයි ඔලුවට දාගත්තේ කියලා හිතනවා නම් දැන් ඒක බ්‍රේක් අවුට් කරන්න කාලය ඇති. හරි අවශ්‍ය දේ ඔලුවට දාගන්න පොතට ලියනවට වැඩියි. තමයි මම නම් සජෙස්ට් කරන්නේ. හරි එතකොට ඔන්න බේසික් ඩීටේල්ස් එකක් අහලා තිබුණා. හොඳ ප්‍රශ්නයක් මගෙන් අහලා තිබුණා මේ LCD LED වලට අමතරව තව තියෙනවද ඩිස්ප්ලේ පැනල්? මෙන්න මේ කුතුහලය තමයි ඕනේ. මේ තමයි අහන්න ඕනේ. මේ තමයි අහන්න ඕනේ ප්‍රශ්න. ඔව් පැහැදිලිව. අද වෙනකොට මේ LCD LED කියන තාක්ෂණය නෙමෙයි ඔයාලගේ මොබයිල් ෆෝන් වල පාවිච්චි කරන්නේ. කවුරු හරි දන්නවද? කවුරු හරි දන්නවද මොබයිල් ෆෝන් වල තියෙන LCD එකක්වත් LED පැනල් එකක්වත් නෙමෙයි. ෆෝන් වල පාවිච්චි කරන මීට වැඩිය quality screen system එකක් AMOLED කියලා පාවිච්චි කරන ටෙක්නොලොජි එකක් තියෙනවා TFT display එකක් කියනවා හරි එතකොට LED වලට අමතරව එහා ගිහිල්ලා මේ AMOLED TFT display මේවා ගැන මම ඉස්සරහට hardware වලදී කතා කරන්නම් ඕගොල්ලන්ට ටෙක්නොලොජිකල් ක්‍රම ගොඩාක් අද තියෙනවා display කරවන්න පුළුවන් අර අඩු කරන්ට් එකක් පාවිච්චි කරලා වැඩි කලර්ස් ප්‍රමාණයක් display කරනවා ලෝකයේ හොඳම කලර්ස් පෙන්වන සමාගම් කීපයක් තියෙනවා අංක 1 ඉන්නවා Apple සමාගම විශේෂයෙන් ටච් සෙන්සිටිව් එකයි කලර් ඩිස්ප්ලේ කරන විදිය යනුව ගත්තොත් හැමදාම තරංගේ ඉන්නවා Samsung සමාගමත් Apple සමාගම. ඒ නිසා මේ දෙන්නගේ කලර්ස් වලට කොහොමත් ගහන්න අමාරුයි ටිකක්. නමුත් අනිත් devices උත් සාපේක්ෂව විශේෂයෙන් Chinese first copy කියලා ආපු ගොඩක් companies දැන් ඉස්සර නම් අපි චීන පටස් කියලා තාරනවන්නේ. චීන පටස් කියලා දේවල් දැන් නැහැ. හරි. දැන් Vivo MI Realme වගේ බ්‍රෑන්ඩ් ගත්තොත් ලෝකේ number 1 ෆෝන් වලටත් ඇටැක් කරන්න පුළුවන් ලෙවල් එකේ සාමාන්‍ය බජට් එකට low cost එකට වෙළඳපළට නිකුත් කරලා ඉවරයි. මම හිතන්නේ MI වගේ බ්‍රෑන්ඩ් එකේ ෆෝන් එකක් අද මම හිතන්නේ වෙළඳපොලේ හොයන්නවත් ඇති කියලා. ඒ තරම්ම සේල් එකක් තියෙනවා. අඩු මුදලට දැන් අපි කෙටියෙන් කිව්වොත් 4GB RAM එකක් internal 128 වගේ ස්පේස් එකක් තියෙන මොබයිල් ෆෝන් එකක් ගන්න ඕන නම් මම හිතන්නේ අද ගිහිලා කඩේට ගිහිලා හොයාගන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතාගෙන යන ෆෝන් එක. හරි. ඒ තරම්ම මාකට් එක ඇතුලේ අද ජනප්‍රිය වුණා විශේෂයෙන් ලංකාව ඇතුලේ අනවශ්‍ය මාකට් එකකුත් හැදිලා තියෙනවා. හරි. එහෙනම් ඔන්න මම පොඩි මතක් කිරීමක් කරේ devices ගැන විශේෂයෙන් අපි overview එක ගැන කතා කරා. හරි. right questions තියෙනවා නම් ওই ගමම දාන්න. මම මේ ඇවිල්ලා තියෙන messages වලට reply කරනවා ඒ ගමම. හොඳයි අපි ඊළඟ කොටසට යන් මම පොඩි mouse කීපයක් මෙන්න මේ වගේ images වලින් ගත්තා විවිධාකාර mouse වර්ග වෙළඳපොලේ තියෙනවා mouse එක ගැන පොඩ්ඩක් කතා කරපු නිසාම එතකොට සාමාන්‍ය mouse එක button කීයක් තියෙනවා ටක් ගාලා දාන්න බලන්න උත්තර නම්බර එකක් විදිහට දාන්න උත්තරයක් button කීයක් mouse එක තියෙනවා සාමාන්‍ය mouse එක button කීයද මේක දිහා බලන්න ඕනේ නැහැ නිකන් වල හිතලා කියන්න ඕනේ නැත්නම් මේක දිහා බැලුවොත් පැටලෙනවනේ සාමාන්‍ය normal mouse එක ඔව් 3යි 2යි 2යි 3යි 2යි 3යි 2යි 3යි 2යි right හරි 3යි කියනවා 2යි කියනවා ගොඩක් අය බහුතරය මට හිතෙනවා 3යි කියන උත්තරය ඇතුලේ ඉන්නවා හරි බටන් 3ක් කියන එක අඳුරගන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා mouse එකක් අල්ලන්න හුරු වෙනවා නම් ඔයාගේ අත හුරු වම් අත නම් අපි කියන්නේ සාමාන්‍යයෙන් පුළුවන් නම් mouse එක දකුණු අතට හුරු කරා මොකද ඔයා පබ්ලික් කම්පියුටර් එකක් ළඟට ගියොත් ලෝකේ 99% කම්පියුටර් එන්වයරන්මන්ට් එක හදලා තියෙන්නේ දකුණු අතින් mouse එක යූස් කරනවා ඇති කියලා හිතලා. හරි. ඒ කියන්නේ දැන් අපි අපේ ලැබ් එකට ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එන්න වුණොත් එහෙම අපේ ලැබ් එකේ arrangement එක ඇතුලේ තියෙන දකුණු අතට mouse එක තියෙනවා. හැබැයි ඔයාලා ගෙදර ඉඳලා හුරු වෙලා ඉන්නවා නම් වම් අතට සමහරට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. හරි. ඒ නිසා මතක තියාගන්න දකුණු අතින් mouse එක. හරි. right hand එකෙන් mouse එක අල්ලනවා නම් දකුණු අතින් mouse එක අල්ලගෙන ඉන්නකොට තමන්ගේ වම් අත පැත්තට වෙන්න තියෙන ලොකු බටන් එකට අපි කියනවා left mouse button එක කියලා. ඇයි අපි එහෙම කියන්නේ? දැන් ඔන්න මේ mouse එක අනිත් පැත්තට හැරුණ ගමන්ම දකුණු අතින් අල්ලගත්ත ගමන්ම මෙන්න මේ බටන් එක. මෙතන මේකට අපි කියන්නේ left mouse button එක. ඒ වගේම තමන්ගේ දකුණු අත පැත්තට වෙන්න ඉන්න බටන් එකට අපි කියනවා right mouse button එක. මේ තමයි ප්‍රධාන mouse button දෙක. ප්‍රධාන mouse button දෙක තමයි left and right mouse button. හරි. මේ දෙන්නට අමතරව මේ මැද ඉන්න බටන් එකට අපි කියනවා third mouse button
එයාගේ පොඩි විශේෂත්වයක් තියෙනවා. එයාට පුළුවන් scroll up and down කරන්න. සහ කරලා නැත්තම් බලන්න ඔය බටන් එක press කරන්න පුළුවන්. ඕකට අපි third mouse button කියලා කියනවා. බලාගෙන meeting එක එහෙම end වෙයි. හරි? ඔක check කරන්න ගියලා third mouse button. හරි? phone එකේ ඉන්නව නම් ගැටලුවක් නැහැ. හරි? එතකොට third mouse button. third mouse button කියලා කියන්නේ middle mouse button කියලා කියනවා. මේක අපිට press කරන්න පුළුවන්. හරි? මේක press කරොත් ඔයාට මේක නැවත press කරලා බලන්න පුළුවන්. හරි? එහෙනම් සාමාන්‍ය mouse එකක් ගත්තොත් ප්‍රධාන button තුනයි. left mouse button, right mouse button and middle mouse button. විශේෂත්වයක් තියෙනවා middle mouse button එකට පුළුවන් scroll up and down කරන්න. කියන්නේ උඩට පල්ලෙහාට scroll up and down කරන්න පුළුවන් middle mouse button එක. හැබැයි අද ඉන්ඩස්ට්‍රි එක ඇතුළට වෙනම ගේමින් mouse ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය Razer වගේ brand. ඔන්න මේ නංගිලා මල්ලිලා යාළුවෝ ඉන්නවා නම් boysලා අහලා බලන්න games game play කරන කට්ටියට gaming mouse කියලා වෙළඳපොලේ තියෙනවා. අති දැවැන්ත mouse brand කීපයක්. හරි විශේෂයෙන් ජනප්‍රියයි Razer කියන brand. Razer කියන brand එක ගොඩක් වෙලාවට develop කරන්නෙම gaming materials විතරයි. එතකොට ඒකේ විශේෂත්වයක් තියෙනවා. මේ වань දැන් මෙතන Corsair brand එකේ තියෙනවා gaming mouse එකක්. එයාගේ මෙන්න මේ මැද තියෙන පොඩි බටන් දෙකෙන් පුළුවන් අපිට DPI rate එක වැඩි අඩු කරන්න. මොකද්ද DPI rate එක කියන්නේ? DPI කියන්නේ depth per inch කියලා කියනවා. ඒ කියන්නේ අඟලක් දුරට බෝඩ් එක උඩ mouse එකේ mouse එක එහාට තල්ලු කරොත් කොච්චර දුරක් කර්ස් එක දුවන්න ඕනේද ස්ක්‍රීන් එක පුරා. DPI rate එක වැඩි කරන්න ගේම් එකක් ඇතුලේ වාට ටක් ගාලා quick movement දෙන්න පුළුවන්. වාට අත පොඩ්ඩක් හරවපු ගමන්ම මිනිස්සු අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. ගේමින් වල වෙනම performance add කර ගන්න පුළුවන් මෙන්න මේ DPI rate එක අඩු වැඩි කරන එක. ඒ වගේම අතේ thumb finger එකට එහෙම නැත්නම් මේ මාපට ඇඟිල්ලට වෙනම බටන් ටිකක් මේගොල්ලෝ highlight කරනවා. මේ බලන්න මෙතනත් scroll wheel එකක් දීලා තියෙනවා. මෙන්න මෙතන බටන් දෙකක් එක back and forward බටන් දෙකක් එක මෙන්න මෙතන පොඩි wheel එකකුත් දීලා තියෙනවා. ගොඩක් වෙලාවට weapon changing වලට ඒ වගේම back and forward කරන්න අන්න ඒ වගේ වැඩවලට මේ වගේ ස්පෙෂල් mouse හදනවා අද වෙනකොට වෙනම ඉන්ඩස්ට්‍රි එකක් එක. හරි මොකද මිනිස්සුන්ට දැන් hobbies leisures නේද? collecting stamps, write letter to pen friend නේද? ඔයා මම හිතන්නේ ඔයාලා ජීවිතේට කරලා. අපිත් පොඩි කාලේ අහපු කතා. හරි. ඒතර ඒ වගේ hobbies නෙමෙයි අද තියෙන්නේ. අද තියෙන්නේ online community එකක් එක්ක chat කරන එක, ඊළඟට game එකක් play කරන, computer games play කරන එක. හරි. එහෙනම් මේ hobbies වලට ගැලපෙන්න මිනිස්සු මොකද කරන්නේ? environment එකේ devices නිර්මාණය කරනවා. ඒ වගේ උදාහරණ තමයි මම කිව්වේ. ඔය යට තියෙන ඉබ්බගේ මාක් එක එහෙම නැත්නම් පොඩි බර්ගර් එකක මාක් එකක් වගේ mouse හැදෙනවා. ඒවා නිකන් entertain සහ ඒවා relax එකට සාමාන්‍යයෙන් ඔන්න girls ලාට එහෙම ලස්සනයි. මෙන්න මේ වගේ රෝස පාට හිබ් එකක් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේ මොනවා වුණත් සාමාන්‍ය mouse එකක් හදන්නේ ගොඩක් වෙලාවට අතට හොඳට grip වෙන්න සහ තාක්ෂණය පාවිච්චි කරද්දී ගොඩක් වෙලාවට use කරන්න ඕනේ සහ ඔයාලත් මතක තියාගන්න ඕනේ වැඩි වෙලාවක් mouse එක අතේ රැඳෙන්නේ අතට නිතර දාඩිය දානවා නම් මේක full curved එකක් නැතුව ටිකක් open mouse තියනවා වෙළඳපොලේ සහ ගොඩාක් පුංචි mouse එකක් තෝරගන්න යන්න එපා ඒක ටිකක් හරදරයි සහ මම suggest කරනවා හොඳම දේ තමයි පුළුවන් නම් wireless mouse එකකට යන්න wireless mouse කියලා කියන්නේ ඔයාලට චුට්ටක් table එක උඩ ඉඩකඩ හදා ගන්න පුළුවන් පොඩි quality එකකුත් add වෙනවා ඔයාට ඒක use කරන විදියත් එක්ක විශේෂයෙන් laptop එකක් නම් පුළුවන් නම් mouse එකක් ගන්න අපිට touch pad එක අමාරුවෙන් හුරු වෙන්න පුළුවන් නමුත් ඉදිරියේදී මම graphic එහෙමත් කරන්න හිතාන ඉන්නවා ඔයාලට graphic පොඩි පාඩමක් එහෙම syllabus එකේ නෑ නමුත් ඒ වගේ වැඩවලදී ගොඩක් වෙලාවට අපිට mouse එකක් තියෙන එක හොඳයි quickly access කරගන්න touch pad එකත් හුරු වෙන්න නමුත් mouse එකක් තියෙනවා නම් තවත් හොඳයි ඒ නිසා laptop එකක් ගන්න හිතන් ඉන්නවා නම් මම suggest කරනවා පොඩි ගානකට මම හිතන්නේ වෙළඳපොලේ දැන් රුපියල් 300ට 250ට වගේ අද mouse තියෙනවා හරි ගොඩාක් ලස්සන එකක් අමුතු විචූරණ තියෙන එකක් ඕනේ නැහැ සාමාන්‍ය mouse එකක් ගන්න වැඩ කටයුතු පහසු කරගන්න ඊළඟ පුංචි ප්‍රශ්නයක් අහලා තියෙනවා කෞශලය laptop එක ගැන විස්තරයක් කියන්න කියලා laptop interface එකක් ගැන කතා කරොත් අපි සාමාන්‍යයෙන් laptop එකක් දිහා බැලුවාම අපි දන්නවා අර අපි කියපු component ඔක්කොම එකට එකතු වෙච්ච තැනක් තමයි laptop එක විශේෂයෙන් system unit එක තියෙන්නේ laptop එකේ keyboard එක යටින් හරි මම රූප සටහනක් නැහැ දැන්ට නිකන් මම පැහැදිලි කරනවා අපි දැකපු system unit එක තියෙන්නේ laptop එකේ keyboard එකට යටින් ඒ නිසා තමයි keyboard එක උඩට වතුර එහෙම හලන්න එපා කියන්නේ සාමාන්‍යයෙන් keyboard එක නම් seal tight වෙන්නේ නමුත් keyboard එක අස්සෙන් වතුර ගියොත් directම motherboard එකට access කරන්න පුළුවන්. කියන්නේ වතුර පාරක් liquid එකක් වැටිච්ච ගමන් කරන්න තියෙන්නේ lap එක power off කරලා shut down කරන්න පුළුවන් නම් shut down කරලා lap එක අනිත් පැත්තට හරවන්න කියලා කියනවා. හරි. එතකොට ඒ විදිහට මේ මොකද වතුර වැස්සෙන්න පුළුවන් ඇතුළට. ඒ නිසා system unit එක තියෙන සම්පූර්ණයෙන්ම lap එක යට ඒකයි අතට රස්නේ එහෙම දැනෙන්නේ. විශේෂයෙන් touch pad එක ආසන්නයේ තමයි ගොඩාක් පරිගණකවල laptop වල hard disk එක තියෙන්නේ.
hard disk එක තියෙන සාමාන්‍යයෙන් keyboard එක ආසන්නයේ ඒක මට හරියට කියන්න බෑ සාමාන්‍යයෙන් HP වගේ පරිගණක ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට touch pad එක ආසන්නයේ තමයි වගේ hard disk එක තියෙන්නේ ටිකක් කාලයක් යනකොට vibrate වෙනවා එහෙම අතට දැනෙනවා hard එක වැඩ කරන විදිහ හරි එතකොට laptop එකේත් screen එක ගැන කතා කරොත් LED LCD වලට අමතරව AMOLED display එන අද වෙනකොට තියෙනවා වෙළඳපොලේ සායිට අමතරව Asus වගේ ගත්තොත් හොඳ technologies පාවිච්චි කරන හොඳ brilliant colors එහෙම නැත්නම් 16 million colors පාවිච්චි කරන්න පුළුවන් හොඳ display panels එනවා ඒවා device එකෙන් device එක වෙනස් වෙනවා නමුත් laptop එකක් ගත්තොත් default ඔන්න ඔය දේවල් ටික තමයි කතා කරන්න ඕනේ එකම දෙයක අර පද්ධතියක් විදියට එහෙම නැත්නම් අපි කියන්නේ computer system එකක් කියලා system එකක් නෙමෙයි තනි device එකක් විදියට තමයි යා එකට එකතු කරලා හදලා තියෙන්නේ වැදගත්ම කාරණාව යාට power backup එකක් තියෙනවා එනිසා ඒක මතක තියාගන්න right හොඳ ප්‍රශ්නයක් තියෙනවා power off කරන එකයි shut down කරන එකේ වෙනස මම ඒක ඉදිරියේදී ඔයාලට පැහැදිලි කරලා දෙනවා මම කම්පියුටර් ඔන් කරන තැනට එනකන් හරි එතන අපි කතා කරමු දැන් ඊළඟට එනවා keyboard ගැන keyboard උත් විවිධ විදිහේ fantasy keyboard තියෙනවා ඒවට අපි කියනවා multimedia keyboards කියනවා general keyboard layouts තියෙනවා ඒ වගේ keyboard වර්ග ගොඩාක් තියෙනවා හරි මේ keyboard zone එකකින් අපි සාමාන්‍යයෙන් දකිනවා ගොඩක් වෙලාවට අපි දකින බහුතරයක් keyboard තියෙන්නේ මේ සාම්ප්‍රදායික layout එකට අමතරව lighting system එකක් button ටිකක් වැඩිපුර button ටිකක් USB port ටිකක් වගේ දේවල් apply වෙලා තියෙනවා. දැන් මම මේක පොඩ්ඩක් එහාට යන්නම්. මෙන්න මේ ඇඳලා තියෙන keyboard එක තමයි ලෝකේ commonly පාවිච්චි කරන සාමාන්‍ය මිනිස් මොලේට ඇඟිලි තුඩු වලින් අල්ලලා alphabet එක මතක තියාගන්න පුළුවන් හොඳම විදිහටලු මේ arrange කරලා තියෙනවා. මම ආපහු කියනවා මේ අපිලිවෙල ඇයි අපිලිවෙලට තියෙන්නේ මිනිස් මොලේට ඇඟිලි තුඩු වලින් අල්ලලා alphabet එක මතක තියාගන්න පුළුවන් හොඳම විදිහටලු මේ arrange කරලා තියෙනවා. හරි? ඒ කියන්නේ මේකේ කොහෙවත් කියලා නැහැ S දෙකෙන් බලලා මිනිස් මොලේට alphabet එක මතක තියාගන්න පුළුවන් හොඳම විදිය කියලා. එහෙනම් ABCD නේ තියෙන්න ඕනේ. මේකේ alphabet එක පටන් ගන්නෙම QWERTY වලින්. මේ හේතුව නිසාම මේකට QWERTY කියලා නමක් තියෙනවා. මම හිතන්නේ අහලා තියෙනවද දන්නේ නැහැ ඔයගොල්ලෝ. හරි. මෙන්න මේකට මේ නමක් පාවිච්චි කරනවා QWERTY keyboard. මෙන්න මේ අකුරු ටික එකතු වුණාම QWERTY නිසා. විශේෂයෙන් mobile phone වල මොබයිල් ෆෝන් එකක් ඉන්ට්‍රොඩියුස් කරන කෙනෙක් කියනවා රයිට් මේක ලස්සන පැනල් එකක් තියෙනවා මේක සයිඩ් එකට හරවපුවාම QWERTY keyboard එකක් තියෙනවා QWERTY කියලා කියන්නේ මෙන්න මේ කියන තාක්ෂණය හරි මේ විදිහේ arrangement එකකට keyboard එක හදලා තියෙනවා මම ඉස්සරහට කියලා දෙන්නම් keyboard එකට නිවැරදිව අත තියාගන්නේ කොහොමද keyboard එක type කරන්නේ කොහොමද හරි එතකොට සාමාන්‍යයෙන් keyboard එකක් ගත්තොත් මේ keyboard එක customize කරලා laptop වලට එන අවස්ථා තියෙනවා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සමහර keyboard තියෙනවා මෙන්න මෙතනින් එහා පැත්තේ කෑල්ල නැහැ. මෙන්න මේ ටික නැහැ. හරි මෙච්චරයි keyboard එක තියෙන්නේ. මෙන්න මේ area එකට අපි කියනවා numerical keypad කියලා. numerical keypad. ඒ කියන්නේ සම්පූර්ණ number system එක apply කරලා තියෙන plus minus enter key එක වගේ දේවල් ඇතුළත් කරලා තියෙන මේ පැත්ත. numerical keys areas. දැන් numpad කියලා කියනවා. numpad එක තමයි ওই පැත්තේ තියෙන්නේ. හරි. numpad එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම තියෙනවා 1 2 3 4 5 6 ඒ වගේ තියෙනවා මේක සමහර keyboard වලින් අයින් කරලා යවන්නේ හේතුව මම ඉදිරියේදී කියන්න සමහරට panel එකේ ඉඩ මදි වුණොත් එහෙම නැත්නම් 15 inch වලට වැඩිය පොඩි laptop screen එකක් නම් අංක ගොඩක් වෙලාවට පුංචි කරන්න බෑ මොකද ඇඟිලි තුඩට අහු වෙන්න පුළුවන් විදිහට තමයි alphabet එක තියෙන්න ඕනේ එතකොට disadvantage එකක් වෙනවා මේක නිවැරදිව හදාගන්න බැරිනවා ඒ නිසා numpad එක ඒගොල්ලෝ අත්‍යවශ්‍යයි කියලා හිතන්නේ සමහරවිට numpad එක මෙන්න මේ හරියට වගේ දාලා එවනවා secondary numbers විදියට මෙන්න මේ තැන්වල අපිට හොයලා බලන්න පුළුවන්. හරි. ඊළඟට ප්‍රශ්නයක් අහලා තියෙනවා normally laptop එකකට වැඩ කරන්න පුළුවන් හොඳ mouse එකක් keyboard එකක්. එහෙම අසින් මට ඇත්තටම specialize කරලා කියන්න අමාරුයි මොකද්ද හොඳම keyboard එක හොඳම mouse එක කියලා. සාමාන්‍ය වෙළඳපොලේ මෙන්න මේ Koshia කියන brand එක ටිකක් හොඳ brand එකක්. හරි. නමුත් mouse එකක් keyboard එකක් වගේ දෙයකට ඒ වගේ brand එකක් follow කරනවට වැඩිය warranty එකක් තියෙන device එකක් ඔයාලගේ ළඟම තියෙන computer parts තියෙන කඩේකින් මිලදී ගන්න. ඒක තමයි හොඳම වැඩේ. يعني ඔයාගේ ප්‍රශ්නේ වෙන්නේ laptop එකක් තියෙනවා හොඳම keyboard එකකුයි හොඳම mouse එකකුයි මේකට ගන්න හොඳ මොකද්ද කියලා. සාමාන්‍ය laptop එකේම එන keyboard එක use කරාට කිසිම වරදක් නැහැ. හැබැයි laptop එකේ keyboard එක හදිසිය හරි වැඩ කරන්නේ නැහැ කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් USB keyboard එකක් වෙනම secondary පාවිච්චි කරන්න. හරි? හැබැයි mouse එකක් computer එකට ගන්න හිතාන ඉන්නවා නම් අඩුම මාස 6කවත් warranty එකක් තියෙන brand new mouse එකක් බලන්න. මාස 6ට සාමාන්‍ය අවුරුද්දක warranty එනවා. ඒක gaming mouse එකක් වුණත් කමක් නැහැ. මොකද games play කරේ නැතත් gaming mouse එකක් ටිකක් quality එකට හදනවා. හැබැයි මිල සාමාන්‍ය රුපියල් 350ට 450ට ගන්න බෑ. රුපියල් 1000ට වඩා වැඩි මුදලකට වෙළඳපොලේයි මට හරියටම ගණන් ගැන අවබෝධයක් නැහැ.
නමුත් සාමාන්‍යයෙන් ගේමින් mouse එකක් වගේ ගත්තොත් එදිනදා වැඩවලට විශේෂයෙන් ඩිසයින් වැඩවලට එහෙම හොඳ ස්මූත්ලි වැඩ කරගෙන යන්න පුළුවන්. හරි. ඒක මතක තියාගන්න. හරි. ඊළඟට කීබෝඩ් ලේඅවුට් එකෙන් පස්සේ ඔන්න දැන් මම යනවා තව වැදගත් කොටසකට අහපු ප්‍රශ්නයකටත් උත්තරයක් දෙන්න මෙතනින් මට පුළුවන් වෙයි. කම්පියුටර් එකක් ඔන් කරන්නේ කොහොමද? හරි. එතකොට කම්පියුටර් එකක් ඔන් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ ගොඩාක් අය අහපු ගමන් කියෝ ඕක දන්නවනේ. හරි. ඔයාලා කවදාවත් දැකපු නැති කම්පියුටර් එකක් දීලා මෙන්න මේක ඔන් කරන්න කියලා කිව්වොත් හරි. ඔයාලා කොහොමද මේක ඔන් කරන්නේ? හරි. ඔන්න ප්‍රශ්නේ. කවදාවත් දැකපු නැති පරිගණකයක් දෙනවා ඔන් කරන්න කියලා. හරි. ඔන් කරන්නේ කොහොමද? හරි. ඕනෑම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් ලෝකේ ඔන් කරන්න නම් ඒකට ඩිෆෝල්ට් ලෝගෝ එකක් එනවා පවර් බටන් එකක් මෙන්න මේ විදිහට. මේ තමයි පවර් බටන් එක. හරි. මේක කම්ප්ලීට් නොවුන සර්කල් එකකට මෙන්න මේ වගේ එකේ ලකුණක් ඇඩ් වෙච්ච ලෝගෝ එකක් තමයි මේ අපි කියන්නේ පවර් ලෝගෝ එක. හරි. එතකොට ඔයාගේ ලැප්ටොප් එකට ඔන්න ලැප් එක අලුතෙන් ගෙදර ගෙනල්ලා තියෙන්නේ තාම ඔන් කරන්න දන්නේ නැහැ. හරි. ගෙදරට අලුතෙන් printer එකක් ගෙනාවා ඔන් කරන්න දන්නේ නැහැ. එතකොට ගෙදරට අලුතෙන් land phone එකක් ගෙනාවා අර digital display එකක් තියෙන එකක් ඔන් කරන්න දන්නේ නැහැ. හොඳම දේ බටන් ගොඩක් තියෙනවා නම් හොඳට බලන්න මේ බටන් දිහා ඒක බටන් එක මෙන්න මේ ලෝගෝ එක ඇඳලා තියෙන්න පුළුවන්. ගොඩක් ලාට මේකට බෑක් ලයිට් එකකුත් දෙනවා. විශේෂයෙන් orange color වගේ එහෙම නැත්නම් green color වගේ ලයිට් එකකුත් එක්ක මේක එනවා. එහෙම නැත්නම් නිකම්ම මේක print කරලාම එනවා මේ ලෝගෝ එක ඒ ආසන්නයේ බටන් එක ළඟින්ම එනවා. දැන් අපි හිතමුකෝ මේ මැෂින් එකේ පවර් බටන් එක මේක කියලා. එක්ක මේ ලෝගෝ එක මේක අස්සේ දාලා එනවා නැත්නම් මේ එළියෙන් දානවා. ඒ නිසා මතක තියාගන්න මේක සාමාන්‍යයෙන් මේ on off කියන බටන් එකට තමයි මෙන්න මේ නම දාලා තියෙන්නේ මේ ලෝගෝ එක දීලා තියෙන්නේ මේ ලෝගෝ එකකින් රිප්‍රසන්ට් කරනවා බිඳුව කියන්නේ off එක කියන්නේ on බයිනරි ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවා නම් බයිනරි වල 0 කියලා කියන්නේ off 1 කියන්නේ on එක ඒ දෙක තමයි මෙන්න මෙතනින් රිප්‍රසන්ට් කරන්නේ හරි ඒ නිසා මතක තියාගන්න මේ 0 and 1 කියන concept එක තමයි මෙතනත් පාවිච්චි කරලා තියෙන්නේ ඒ නිසා අපිට ඔන්න වරදින්න විදියක් නැහැ මැෂින් එකක් on කරන්න දන්නේ නැත්තම් හොඳට කම්පියුටර් එක දිහා බලලා හොයා ගන්නවා මේකේ power button එක කොතනද සිංගල් ප්‍රෙස් එකක් ප්‍රෙස් කරපුවාම විශේෂයෙන් ලැප්ටොප් සහ කම්පියුටර්ස් ඔන් වෙනවා 90%ක්. හරි. මේ සිස්ටම් එක වෙනස් කරලා නැත්නම් සාමාන්‍යයෙන් just press එකක්. සිංගල් ප්‍රෙස් කියන්නේ ඒකනේ. ප්‍රෙස් කරා අතෑරිය. සාමාන්‍යයෙන් ඕක ඇතුළට බටන් එක එබිලා යනවා ටික් කියලා අපිට සද්දයක් එක්ක ඒක ඇක්ටිව් වුණා කියලා අපිට දැනෙනවා. එතකොට ඔටෝමැටිකලිම එළියට එනවා බටන් එක. හරි. එතකොට මේ පවර් බටන් එක වාහනයක් ස්ටාර්ට් කරද්දී උනත් පෙන්නලා තියෙනවා මම දැකලා තියෙනවා විශේෂයෙන් හයිබ්‍රිඩ් වාහනවල එහෙම පවර් බටන් එක රෙඩ් කලර් වලින් පෙන්නනවා වගේම ඔය වගේ ලෝගෝ එකක් ඇඳලා තියෙනවා. මේක අමතක වෙන්න බෑ. ලැප්ටොප් එකටත් එහෙමයි කම්පියුටර් එකක් ඔන් කරගන්න කිව්වොත් කලබල වෙන්නේ නැතුව බොහොම හොඳට මේකේ පවර් බටන් එක හොයාගන්න. හරිද? එතකොට ඉතින් ප්‍රශ්නයක් අහලා තියෙනවා ලැප් එකක් ගන්න යනකොට බලන්න ඕනේ දේවල්. හරි. ලැප් එකක් ගන්න යනවා නම් බලන්න හොඳ දේවල් මොනවද ලෝ ප්‍රයිස් එකට. හරි. මේක මම ගොඩක් අයට පැහැදිලි කරලා දුන්නා ගිය සතියේ. තමන් ගන්න යන ප්‍රයිස් එක කොච්චරක් ලෝද කියලා මට තේරෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ ඔයගොල්ලෝ රුපියල් 3500ට 4000ට හොයනවා කියලා හිතුවා. හරි. එහෙම කම්පියුටර් ගන්න නැහැ කියලා ඔයගොල්ලෝ හිතනවන්නේ. ඒ නිසා හොඳම දේ තමයි තමන්ට දරන්න පුළුවන් මුදලකට හොඳ කම්පියුටර් එකක් තියෙන අභාංශකේ වෙන්න පුළුවන්. හොඳ කම්පියුටර් එකක් තියෙනවා soft logic එකේ වෙන්න පුළුවන්. හොඳ කම්පියුටර් එකක් තියෙනවා සීතා සුපර් මාකට් එකක තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ට ඇහැගිය දරන්න පුළුවන් බජට් එකේ තියෙන කම්පියුටර් එකක් වාගේ බජට් එකේ තියෙනවා නම් ඔන්න around 60000 වලට වාට හොඳ කම්පියුටර් එකක් තියෙනවා මේක හොඳයි කියලා වාට හිතෙනවා නම් ඔයා ඒක මිලදී ගන්න කලින් මම රික්වෙස්ට් කරනවා මගේ නම්බරයට WhatsApp වලින් එවන්න ඒ ලැප්ටොප් එකේ ස්පෙસિෆිකේෂන් තියෙන ෆොටෝ එක මම කියන්නම් ඔයාලා ගෙවන ගානට ඒ ලැප්ටොප් එක ප්‍රමාණවත්ද කියලා. එතකොට සාමාන්‍යයෙන් අද කාලේ කම්පියුටර් එකක් ගන්නවා නම් සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා unused laptop රුපියල් 50000 ඉඳලා සාමාන්‍ය ලක්ෂ 15කට වගේ යනකම් තියෙනවා. හරි. ඒ නිසා බජට් ලිමිට් එකක් මට කියන්න බැරි නිසා මට උත්තරයක් දෙන්න අමාරුයි ඔය ප්‍රශ්නෙට. හරි. තව තියෙනවද? හරි තව ප්‍රශ්නයක් තිබුණා මම ඔන්න ඒකට උත්තරයක් chat එකේ දැම්මා අනිත් අයට කොමන්ලි තියෙන ගැටලුවක් තමයි ඔය මේ ලැප්ටොප් ප්‍රශ්නේ. කියන්නේ අතේ තියෙන ගානට මේ ගන්න හොඳම ලැප් එක මොකක්ද කියලා ප්‍රශ්නයක් අහනවා.
ඉතින් ඒ ප්‍රශ්නෙට මම දෙන හොඳම උත්තරේ තමයි ඔයාට සැටිස් ප්‍රයිස් එකකට වෙළඳපොලේ ලැප් එකක් තියෙනවා නම් ගිහිල්ලා හොඳට බලන්න මේ දවස්වල නම් යන්න නැතුව ඉන්න තරමට හොඳයි. හරි. අපේ කම්පියුටර් කෝස් එකට දැම්ම කම්පියුටර් එකක් අවශ්‍ය නැහැ. තියෙනවා නම් විතරක් දැන්ට පාවිච්චි කරන්න. ඉදිරියේදී අපි කමු තව ටිකක් පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න. හරි. මොකද ඉස්සරහට ප්‍රයිස් උත් අඩු වෙයි. මොකද ගොඩාක් වැඩි දැන් ඕවර් ප්‍රයිස් ගිහිල්ලා තියෙන දැන්. ඒ නිසා අනවශ්‍ය කොස්ට් එකක් ඔයාලට දරන්න වෙනවා. දැනට සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් කෙනෙකුට වැඩ කරන්න හොඳ ලැප් එකක් නම් අඩුම තරමේ රුපියල් ලක්ෂයක්වත් වියදම් කරන්න ඕන. අවමේ. හරි. රුපියල් ලක්ෂයට උඩ තමයි තියෙන්නේ. නමුත් රුපියල් 50000 ඉඳලා මේ පාඨමාලාවත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන් පරිගණක සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර්ස් තියෙනවා. අඩුම තරමේ ඕගොල්ලෝ ikman.lk හරි බලලා හොඳ ලැප් එකක් තියෙනවා නම් මට දාන්න WhatsApp එකේ මේ ලැප් එක හොඳයිද? මම නම්බර් එකක් තිබුණොත් කෝල් කරලාම ඔයගොල්ලන්ට කමෙන්ට් එක දෙන්න. හරි. නිසා බය නැතුව කියන්න. සෙවන්දි මට රික්වෙස්ට් කර හොඳ ප්‍රශ්නයක් අහලා දෙනවා. දැනට තියෙන බෙස්ම ලැප් වර්ගය මොකක්ද? මේක මම උත්තර දෙනවට වැඩිය top 10 computers in the world කියලා search කරපුවාම අපිට brand 10ක් එනවා. සාමාන්‍ය ලංකාව ඇතුලේ මේ වෙනකොට analyze කරගෙන යනකොට සාමාන්‍යයෙන් usage එක අනුව හොඳම laptop විදියට අංක 1 ඉන්නේ HP. Hewlett Packard කියන සමාගම HP කියන short name එකේ use කරන නිසා HP තමයි අංක 1ට ඉන්නේ. ඊට අමතරව Asus Dell කියන සමාගම මේ යටතේ ඉන්නවා. අනුපිළිවෙලින් අපි හිතමුකෝ ඔක Dell එකට එනවා නම් Asus දෙකට එනවා HP 3ට එනවා. ඒ තුන් දෙනා තමයි ගොඩක් වෙලාවට තරංගකාරීත්වයේ තියෙන්නේ. හරි. ඒ නිසා මතක තියාගන්න ඔය ලැප් වර්ග තුන ගොඩක් හොඳයි. විශේෂයෙන් Asus, HP සහ Dell කියන සමාගම් තුන. හැබැයි Acer, Lenovo කියන සමාගම් චුට්ටක් යට ලෙවල් එකකින් යනවා. අර උඩ ලෙවල් එකේම රැඳෙන තව එක ලැප්ටොප් වර්ගයක් තියෙනවා MSI කියන බ්‍රෑන්ඩ් එක. හැබැයි කොස්ට් එක ගොඩක් වැඩි. හරි. එතකොට Asus සමාගමත් එහෙමයි. Asus වල ROG වගේ සීරීස් එකක් ගත්තොත් ටිකක් මිල අධිකයි ගේමින් වලට ස්පෙෂලායිස් කරලා හදන පරිගණක. මම හිතන්නේ එහෙම කම්පියුටර්ස් වලට දැන් මේ යන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ වර්න් කරන කාලෙක ඔයගොල්ලන්ට යන්න පුළුවන්. නමුත් දැනට NTS එකේ වැඩ කටයුතු අනාගතේ කරලා තම තමන්ගේ පෞද්ගලික වැඩ කටයුතුත් කරගෙන යනවා නම් මට හිතෙනවා එවරේජ් සාමාන්‍යයෙන් මැක්සිමම් 1.20ට අඩුවෙන් හොඳ ලැප් එකක් ඔයාලට ගන්න පුළුවන්. හරි. ඊට වැඩි වියදම් කරනවා නම් ගැටලුවක් නැහැ. නමුත් ඊට වැඩි අඩුවෙන් ඒ ගානට වගේ බලන්න පුළුවන්. හරි. හදන්න ගිගාබයිට් කියන ලැප්ටොප් බ්‍රෑන්ඩ් එක ගැන අහලා තිනවා. ගිගාබයිට් කියන ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකත් හොඳයි. නමුත් අලෙවියෙන් පසු සේවාව ගැන චුට්ටක් හොයලා බලන්න යාළුවනේ. හරි. ගිගාබයිට් කියන බ්‍රෑන්ඩ් එකත් එච්චරම වරදක් නැහැ. හරි. නමුත් ඔයාලට හොඳ වොරන්ටි එකක් දෙනවා නම් ඒ කියන්නේ එක කම්පැනි එක ප්‍රසිද්ධ කම්පැනි එකක් විදිහට එනවා නම් විශේෂයෙන් දම්රෝ වගේ සමාගම් වල සර්විස් එක සිංගරු සර්විස් එක හොඳයි. අබාන් සර්විස් එක හොඳයි. ටික කාලයක් ගියත් වැඩේ අපිට කරලා දෙනවා. ඒ නිසා හොඳ සර්විස් එකක් දෙන අවුරුදු 3කවත් වොරන්ටියක් දෙනවා නම් සහ ඔයාලා හොයන බජට් එකට තියෙනවා නම් අර මම AC එහෙම හොඳ නැහැ කියලා නෙමෙයි කියන්නේ. හරි ලැප්ටොප් එක හොඳයි කිසි ගැටලුවක් නැහැ. නමුත් අර top 10 ලැප්ටොප්ස් ගත්තොත් අරගොල්ලෝ උඩින්ම ඉන්නවා. ඉතින් සමහරට අර යූසේජ් එක අනුව සහ මේ ටිකක් පරණ බ්‍රෑන්ඩ් එකක් නිසා මිනිස්සු අතරේ ටිකක් ජනප්‍රියයි. HP වගේ සමාගම්. හරි. right. ඊළඟට තව පොඩි කොටසක් කරලා අපි ඉදිරියට යන්න පොඩ්ඩක් ඔන්න power on කරපු කම්පියුටර් එකක් on කරපු ගමන් TV එකක් වගේ අපිට වැඩ කරගෙන යන්න බෑ. ඇයි? on කරපු ගමන් කම්පියුටර් එකට එනවා මෙන්න මේ වගේ ස්ක්‍රීන් එක. හරි. මේ සාමාන්‍යයෙන් මම මේ Windows 7 තියෙන පරිගණකයක් ගත්තොත් මෙන්න මේ වගේ තමයි on එක. හරි. කළු පාට ස්ක්‍රීන් එක සුදු පාට අකුරෙන් ටක් ගාලා මේ ස්ක්‍රීන් එක ඔෆ් වෙලා යනවා. මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් ඩිස්ප්ලේ කරනවා. කවුරුහරි දන්නවද මේ මොකක්ද කියලා? ඇයි මෙහෙම පෙන්වන්නේ? හරි. කොච්චර performance තිබ්බ පරිගණකයක් වුණත් තප්පර 2ක් හෝ 3ක් අවම වශයෙන් තප්පර 2ක්වත් පරිගණකයක් පණ ගැන්වෙන්න ගත කරනවා. හරි මම හිතන්නේ තප්පර 2කට වැඩිය අඩු වෙන මේ පරිගණක තියෙනවා කියලා. නමුත් විශේෂයෙන් ඕපන් වෙන්න යම් වෙලාවක් යනවාමයි. ඇයි හේතුව? කම්පියුටර් එකක් කියලා කියන්නේ අපි කිව්වා devices component ගොඩක එකතුවක්. මෙයා on වෙනකොට check කරගන්නවා මට on වෙන්න අත්‍යවශ්‍ය දේවල් මේක ඇතුලේ තියෙනවා. අපි කියනවා basic devices තියෙනවද කියලා අහනවා. ඒ කියන්නේ මේගොල්ලෝ කරනවා on වෙනකොට පොඩි වැඩක්. ඒකට අපි කියනවා නම post කියලා. ඒකට කියන්නේ post කියලා කියන්නේ power on self test. power on self test කියන දේ යා run කරගෙන යනකොට යා කරන්නේ මොකද්ද? current එක එනවා මම තනියම check කරනවා. හරි මගේ keyboard එක හරි mouse එක තියෙනවා, hard disk එක තියෙනවා, RAM එක තියෙනවා, processor එක තියෙනවා, right මම on වෙන්න ලෑස්ති.
හැබැයි යම් පරිගණකයක් මේ කළු ස්ක්‍රීන් එකෙන් එහාට රන් වෙන්නේ නැත්තම් විශේෂයෙන් ටිකක් පරණ කම්පියුටර් එකක් නම් එයාගේ පෙන්නනවා බීප් සවුන්ඩ් එකක්. එක ඔන්න වෙච්ච ගමන් බීප් 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 කියලා කන්ටිනියු බීප් එකක් එනවා නැත්නම් බීප් කියලාම සද්දයක් ඇහෙනවා. හරි. ඒ වගේ බීප් සවුන්ඩ්ස් වලින් ඩිස්ප්ලේ කරන්නේ ඔයාගේ පරිගණකය පණ ගැන්වෙන්න අත්‍යවශ්‍ය කම්පෝනන්ට් එකක් එක්ක නැහැ නැත්නම් පිච්චිලා නැත්නම් බුරුල් වෙලා. හරි. උදාහරණයක් විදිහට දැන් ඔන්න RAM එක ගලවලා අපි දන්නේ නැහැ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙන RAM එක කවුද ගලවලා දන්නේ නැහැ මම ඇවිල්ලා පරිගණකය ඔන් කරා. ඔන් කරලා මෙන්න මේ කළු ස්ක්‍රීන් එකේ එක තැනකදී බීප් 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 කියලා සවුන්ඩ් එකක් මට එනවා. මම බලනකොට සාමාන්‍ය ටෙක්නීෂියන්ලා නම් දන්නවා බීප් කෝඩ් එක රීඩ් කරලා කියන්න පුළුවන් මොකක්ද ඒ එරර් එක කියලා. මගේ ළඟ තියෙන Asus මැෂින් එකක් මට මගේ කම්පියුටරේ බීප් 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 කියලා සවුන්ඩ් එකක් එනවා. මොකද කරන්න කියලා ඇහුවොත් ටක් ගාලා Asus බීප් කෝඩ් කියලා Google සර්ච් කරොත් එහෙම ඔයාලට ගන්න පුළුවන් බීප් කෝඩ් වලින් කොහොමද අවුට්පුට් එක එන්නේ. හැබැයි දැන් ගොඩාක් අලුතෙන් එන මදර්බෝඩ්ස් වල ඔය තියෙන ඉන්බිල්ට් ස්පීකර් එක අයින් කරලා යවන්නේ. මම දන්නේ ඇයි කියලා. ඒක ගොඩාක් වටිනා ඉස්සර නම් විශේෂයෙන් අපිට මේ කෝල් එකකදී ටෙක්නිකල් සොලියුෂන්ස් දෙන්න ඕනේ වුණොත් විශේෂයෙන් ඕවර් ද ෆෝන් කෝල් කරලා අහනවා මේ සර් මෙහෙමයි මැෂින් එක ඔන් වෙනවා. එනකොට මේ කළු ස්ක්‍රීන් එකට ඇවිල්ලා බීප් බීප් ගාලා තියෙන ඔන් වෙන්නේ නැහැ. හරි. ඒතර අපි හරියට අහනවා බීප් කෝඩ් කීයක් වදිනවද? සාමාන්‍යයෙන් බීප් කෝඩ් 4ක් විතර වදින සාමාන්‍ය කම්පියුටර් එකක් නම් අපි දන්නවා අනිවාර්යයෙන්ම ප්‍රොසෙසර් එක එක්ක බුරුල් වෙලා නැත්නම් RAM එක බුරුල් වෙලා. හරි. සිස්ටම් යුනිට් එක පොඩ්ඩක් ගලවුවද නැත්නම් ගලවලා පොඩ්ඩක් මේක තද කරන්න බලන්න. එතකොට ඕක හරියයි කියලා වගේ අපි කමෙන්ට් එකක් දුන්නොත් ඔයාලටත් කමෙන්ට් එකක් දෙන්න පුළුවන් වෙයි. ඒ නිසා මතක තියාගන්න මැෂින් එකක් ඔන් වෙච්ච ගමන්ම ඩිස්ප්ලේ වෙන මේ කළු ස්ක්‍රීන් එක සහ Windows loading screen එක. කම්පියුටර් එකට loading වෙනවනේ ඊළඟට operating system එකට. ඒ loading screen එකට එනකම් මේ කළු screen එකෙන් ගිහිලා graphical interface එකට මාරු වෙනකම් කම්පියුටර් එක තනියම check කරගන්න වෙනම chip එකක් පරිගණකය ඇතුලේ තියෙනවා. ඒකට අපි කියනවා CMOS chip එක කියලා. නම් කියනවා මම ඉස්සරහට මේ වගේ තේරුම පැහැදිලි කරලා දෙනවා. නම තමයි CMOS. CMOS. මේ CMOS chip එකට පුළුවන් මොකද කරන්න? මේ CMOS chip එකට පුළුවන් කම්පියුටර් එක කොච්චර කාලයක් ඕෆ් කරලා තිබුණත් date එක time එක වගේ දේවල් නිවැරදිව අප්ඩේට් කර කර තියාගන්න. ඒ වෙනුවෙන් මදර්බෝඩ් එක දිහා හොඳට බැලුවොත් පුංචි බැටරි එකක් එහෙමත් වෙන් කරලා තියෙනවා එයා වෙනුවෙන්. හරි. ඒක මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි ඉස්සරහට කතා කරමු. හරි. ඊළඟට අපි බලමු මොකක්ද ඔපරේටින් සිස්ටම් එක කියන්නේ. ඔන්න වැදගත්ම කොටස. පද්ධතිය කළු ස්ක්‍රීන් එකකින් පණ ගැන්නුනාට මේකේ තියෙන කෑලි කම්පෝනන්ට් එක තැනට වැඩ කරන්න මේකට කෝඩිනේටර් කෙනෙක් ඕන. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ මැද තියෙන ඔපරේටින් සිස්ටම් කියලා බටන් එකක් printer එකකුයි monitor එකකුයි application app එහෙම නැත්නම් softwares hard disk එක keyboard එක තියෙනවා. ලියුමක් type කරලා hard disk එකේ save කරලා print out එකක් ගන්න ඕනේ නම් හරි. ඔන්න ලියුම type කරන්න keyboard එක ඕනේ. application එකක් මොකක් හරි word පාවිච්චි කරලා monitor එකෙන් බලාගෙන type කරනවා. hard එකේ save කරනවා. printer එකෙන් mouse එක පාවිච්චි කරලා printer එකෙන් print කියලා දෙනවා. මේ වැඩ ටික කරගන්න මේ වටේ ඉන්න කෑලි ටික එකතු කරවලා දෙන්නේ මෙන්න මේ මැද ඉන්න ඔපරේටින් සිස්ටම් එක. සිංහලෙන් නම් කියනවා මෙහෙයුම් පද්ධතිය කියලා. මේ ඔපරේටින් සිස්ටම් එකක් පරිගණකයක් තුල නැත්තම් මේ ඩිවයිසස් කම්පෝනන්ට් කරන් කෝඩිනේට් කරන්න කෙනෙක් නැති වෙනවා. කියන කාටවත් මේක කෝඩිනේට් කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ ස්මාර්ට් ෆෝන් එකක් කියලා අතට ගත්තොත් ඕකසේ ඔපරේටින් සිස්ටම් එකක් තියෙනවද? තියෙන්න ඕනේ. හරි. ස්මාර්ට් කැමරා එකක් කියලා හම්බුණා. දැන් මම කියවනේ එහෙම එකක්. කැමරා එකක් තියෙනවා ස්මාර්ට් කැමරා. අනිවාර්යයෙන් මේක ASCII OS එකක් තියෙනවා. ඔපරේටින් සිස්ටම් එකක් තියෙනවා. OS කියන ෂෝට් නේම් එකෙන් පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එක. හරි. එතකොට බස් එකේ ටිකට් කඩන මිනිස්සයා ළඟ තියෙන මැෂින් එකටත් OS එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ මේ පද්ධතියේ තියෙන පෙරිෆෙරල් කම්පෝනන්ට්ස් අතරමැද කෝඩිනේට් කරන්න. කෝඩිනේට් කරනවා කියන්නේ මොකක්ද? සම්බන්ධීකරණය ඇති කරවන්න නම් එයාට මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. ඒකයි කඩෙන් ගන්න ලැප්ටොප් එකක් නම් අලුතෙන් ඔයාට මේකට OS දාලා දෙන්නද කියලා අහන්නේ ඒකයි. මොකද ගෙදර ගෙනිච්චට වැඩක් නැහැ. ඔයාලා හිතන්නේ මේ මැද තියෙන කෑල්ල නැහැ කියලා. ඔයාට ලියුමක් ටයිප් කරන්න ඕනේ. කීබෝඩ් එක තියෙනවා, මොනිටර් එක තියෙනවා, Word වගේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. මේ තුන් දෙනා එකට දුවන්න කෙනෙක් නැහැ. ඒ නිසා කම්පියුටර් එකක් නම් අනිවාර්යයෙන් මේකට හොඳ ඔපරේටින් සිස්ටම් එකක් තියෙනවා. සාමාන්‍ය මොබයිල් ෆෝන් වල නම් ඔපරේටින් සිස්ටම් හරි ජනප්‍රියයි නේ. Android Apple නම් iOS operating system එකේ වගේ operating systems වර්ග තියෙනවා. ඒවා විටින් විට ජනප්‍රියයි වෙළඳපොලේ මාකට් එක අනුව. පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා මම මේ අතරමැදින් කතා කරනවා ඔයාලගේ questions වලටත් මම answers දෙන ගමන්. හරි. shutdown වෙන්නේ නැතුව හදිස්සියෙම off කරන්න වුණොත් screen
නිමාෂ මට පොඩ්ඩක් එක පැහැදිලි කරන්න ඕනේ. ෂට් ඩවුන් කරන්න නැතුව හදිසි ඕෆ් කරන්න වුණොත් බ්ලැක් ස්ක්‍රීන් එකක් එනවා. ඒ එහෙම ස්ක්‍රීන් එකක් આવොත් මට පොඩ ෆොටෝ එකක් ගහලා එවන්න එක. හරි. එතකොට ෂට් ඩවුන් කරන්න නැතුව නම් බ්ලැක් ස්ක්‍රීන් එකක් එනවා. අඩුයි බ්ලැක් ස්ක්‍රීන් එක නෙමෙයි කෙලිම ඕෆ් වෙලාම යනවා. නමුත් ෂට් ඩවුන් කරන්න ළඟ තැන කමාන්ඩ් කීපයක් තියෙනවා. ස්ලීප් තියෙනවා, හයිබර්නේට් තියෙනවා, ඊළඟට ෂට් ඩවුන් තියෙනවා, රීස්ටාර්ට් තියෙනවා. ඔයා එතනදී සමහර වෙලට හයිබර්නේට් වගේ ඔප්ෂන් එකක් සිලෙක්ට් වුණොත් ඔයාට ඒකට අදාළ විදිහට ඒක ඇක්ෂන් වෙනවා. මම ඉස්සරහට කියලා දෙන්නම් හයිබර්නේට් සහ ස්ලීප් ඇයි පාවිච්චි කරන්නේ, කොයි තැන් වලටද පාවිච්චි කරන්නේ කියලා. හොඳම දේ තමයි මොන කලබලයක් මොන හදිස්සියක් තිබුණත් මැෂින් එක ෂට් ඩවුන් කරලා යන්න නම් අනේ අමතක කරන්න එපා. මොකද මේ කම්පියුටර් එක ඉතාම වේගෙන් වැඩ කරන ඩිවයිස් එකක්. ටක් ගාලා ඩැමේජ් වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි. මම කියන්නේ මුලින් ඉඳලා අපි මේ ආරක්ෂා කරගන්න ඕනේ කියලා. අපි මතක තියාගමු හරියට ඒ අදාළ arrangement එක නිවැරදිව කොහොමද පරිගණකයක් පරිස්සම් කරගන්නේ කියලාත් අපි මේ ගමම කතා කරමු. හරි මොනවද issues තියෙනවා නම් තවත් photos ගහලා WhatsApp වලින් දාන්න group එක මොකද්ද කියලා දාන්න Saturday Sunday group එකේ කියලා දාන්න මම ඒවට අදාළ උත්තර දෙන්න. හරි එහෙනම් ඔන්න කම්පියුටර් එකක් on කරා on කරගෙන යනකොට කළු screen එකට ආවා. කළු screen එකකින් ඉන්න චුට්ටක් වෙලා යනකොට operating system එකට මෙයා load වෙනවා. ඒ කියන්නේ welcome to Windows, welcome to Linux ඔන්න වගේ ඔයා දාලා තියෙන operating system එකට අදාළ පරිගණකය on වෙනවා. හරි on වුණාට පස්සේ දැන් තමයි නියම වෙන්නේ. තාම අපිට කම්පියුටර් එකේ වැඩ කරන්න පුළුවන් තැනකට එන්න එපා. හරි. දැන් අපිට පුළුවන් ද කම්පියුටරේ වැඩ කරන තැනකට එන්න. right. පරිගණකයක් වැඩ කරන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ ස්ක්‍රීන් එකට ආවට පස්සේ. හරි. කම්පියුටර් එකක් වැඩ කරන්න රෙඩි වෙන්නේ මෙන්න මේ ස්ක්‍රීන් එකට ආවට පස්සේ. මේකට අපි නමක් දෙනවා ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් කියලා. ඩෙස්ක්ටොප් ස්ක්‍රීන්. හරි. හරි නේද? ඔන්න ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එකට ලෝඩ් වෙනවා. එහම ෂට් ඩවුන් කරන්න නැතුව. ඔව්. දැන් ඔන්න මේ මම අනිතට පැහැදිලි කරලා දෙන්න නිමාෂගේ මේ රික්වෙස්ට් එකක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම මැෂින් එක ඕෆ් වෙලා කම්පියුටර් එක ඒ කියන්නේ ටක් ගාලා ෂට් ඩවුන් වුණොත් අපි හිතමුකෝ පවර් නැතුව පවර් බෑකප් එකක් නැහැ ලැප්ටොප් එකේ එහෙම නැත්නම් බැටරි බෑකප් එකක් නැහැ කම්පියුටර් එක පවර් කට් වුණොත් ටක් ගාලා මැෂින් එක ඕෆ් වෙනවා. මැෂින් එක ඔන් වෙලා ඕෆ් කරලා ආයෙ ඔන් කරගෙන යනකොට සමහරවිට බ්ලැක් ස්ක්‍රීන් එක තියෙනවා. කියන්නේ අපි මේකට කියනවා ස්ටෑන්ඩ් බයි මෝඩ් එක කියලා. මේ ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේ පරිගණකයක් රැඳෙන්නේ ගොඩක් වෙලාවට එයා අඩුපාඩු වෙලා නැත්තම් එයාටම සෙල්ෆ් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්ද කියලා එයා චෙක් කරගන්න. ඒ නිසා ඒ වෙනුවෙන් එයාට කාලේ දෙන්න මම හිතනවා ඔයාගේ ස්ක්‍රීන් එක ඔය වෙන්නේ ස්ටෑන්ඩ් බයි කියන මෝඩ් එකට එනවා. ස්ටෑන්ඩ් බයි කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ අහලා ඇති ටිකක් අර සාමාන්‍ය ප්‍රොජෙක්ටර් එකක් ගත්තොත් ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ දැන් අපිට බල්බ් එකක් පාවිච්චි කරලා ඩිජිටල් ලොකු ස්ක්‍රීන් එකකට ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් යම්කිසි ස්ක්‍රීන් එකක්. ඒ ප්‍රොජෙක්ට් කරනකොට ඒ ස්ක්‍රීන් එක ප්‍රොජෙක්ටරේ පැයකට වැඩිය දාලා තිබිලා ඕෆ් කරද්දී එකවරම පවර් ඕෆ් වෙන්නේ නැහැ. සාමාන්‍ය යම් වෙලාවක් යා ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේ ඉන්නවා. ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේ ඉන්නේ ඇයි? බල්බ් එක පොඩ්ඩක් කූල් කරන්න ඕනේ යා. ඩිස්ප්ලේ එකට යන ඩිස්ප්ලේ එක ඕෆ් කරගන්නවා. නමුත් බල්බ් එකත් එක්ක පිටිපස්ස ආ ෆෑන් එක වැඩ කරලා පොඩි කූල් එකක් දීලා තමයි යා ඕෆ් කරන්නේ. හරි? නැත්නම් අපි ටක් ගාලා පවර් ඕෆ් කරපු ගමන් ෆෑන් එක ඔක්කොම ඕෆ් වුණොත් අර රත් වෙලා තියෙන ඩිවයිස් එක ටක් ගාලා ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා කූල් කරන්න පුංචි වෙලාවක් ගන්නවා. මේ වගේ Taman ළඟ තියෙන ඩිවයිස් එකේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ස්ටෑන්ඩ් බයි මෝඩ් එකකින් ඉඳලා යාම හදාගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් රිකවර් කරගන්න try කරගන්න. හරි? ඒ නිසා මේ ඒ ස්ක්‍රීන් එක වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ නිසා ඒක වැඩි මේවා කරගන්න එපා. ඒ වෙලාව පුළුවන් තරම් ඒ වෙනින් වෙන් කරලා තියන්න ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේ තියන්න. හැබැයි වැඩි වාර ගානක් ඒ විදිහට සිද්ධ වුණොත් මැෂින් එක අන්ऑතරයිස් වෙලා ඕෆ් වුණොත් ඔයාගේ hard disk එක damage වෙන්න තියෙන ඉඩ කඩ ඉතාම වැඩි. ඒ කියන්නේ ඔයාගේ files පරණ වෙනකොට නැවත චෙක් කරගන්න එහෙම නැත්නම් ඒ files වලින් ප්‍රයෝජනයක් ගන්න බැරි. හරි? මතක තියාගන්න. හරි. ඊට පස්සේ අපි ඔන්න කතා කරගෙන ආවා desktop screen එක. ඒ කියන්නේ මැෂින් එකක් on වුණාට පස්සේ දැන් අපි ඉන්න screen එක මොකක්ද? හරි? කම්පියුටර් එකක් on වුණාට පස්සේ වැඩ කරන්න ලෑස්ති කියලා පෙන්වන ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ Windows 7 කියන operating system. හැබැයි ඔයාලා ළඟ තියෙන Windows 8.1 කියන operating system එක නම් ඔයාට පේන්නේ මෙන්න මේ වගේ screen එක. ඒ වගේම ඔයාට තියෙන්නේ 2015 ජූලි 10 introduce කරපු Windows ජූලිය මට මතක හැටියට දවස් 26 වගේ වෙන්න ඕනේ.
හරි ඉන්ට්‍රොඩියුස් කරපු Windows 10 operating system එක නම් මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. එතකොට තමන්ගේ ළඟ තියෙන පරිගණකේ operating system එක තමයි මේ අපි දැන් මේ කතා කරන්නේ. එතකොට කම්පියුටර් එක වැඩ කරන්න ලෑස්ති කියලා පෙන්නනවා Windows 10 operating system එකෙන් මේ විදිහට Windows 8.1 වල මේ විදිහට Windows 7 වල මේ විදිහට. හරි. අන්න පරණ version එක Windows 7 වරදක් නෑ තාමත් තියෙනවා නම් පරණ පරිගණකයක් නම් ඔයාලා මේ 7 දාලා තිබ්බට තාම ගැටලුවක් නෑ. නමුත් ඉස්සරහට පුළුවන් නම් Windows 10 වලට ඒක අප්ඩේට් කරගන්න try කරන්න. හරි. ඊළඟට මෙන්න මේ desktop screen එකේ අපි පොඩි දේවල් ටිකක් කතා කරන්න ඕනේ. හරි. මේ නිකන් පණ ගැන්විලා ආපු පරිගණකේ ඔන්න උනාට පස්සේ වාට පේනවා ඇති වම් අත පැත්තෙන් උඩම තියෙනවා. හරි. මෙතන තියෙනවා icon එකක්. මෙන්න මේ පුංචි පුංචි කොටු තියෙනවා. ඒවට ප්‍රධාන වශයෙන් කුලක තුනකට අපි කඩනවා. කැටගරි තුනකට. icons and files තියෙනවා. හරි. ඊළඟට folders තියෙනවා. shortcut තියෙනවා. හරි. එතකොට icon, folders and shortcut. බලමු මොනවද කියලා. හරි. එතකොට shortcut කියන එක අඳුර ගන්න ලේසි. මෙන්න මේ icon එකේ වම් අත පැත්තෙන් පුංචි ඊතලයක් උඩට ඇඳලා තියෙනවා. හරි. මේ ඊතලේ උඩට ඇඳලා තියෙනවා කියලා කියන්නේ ඔරිජිනල් කෙනා නෙමෙයි මේ තියෙන්නේ shortcut එකක්. කෙටි යෙදුමක්. මෙයා delete වුණාට අවුලක් නැහැ. මෙයාගේ ඔරිජිනල් එක වෙන තැනක තියෙනවා. හැබැයි folder එකක් ගත්තොත් එහෙම නැහැ. මෙයාගේ අයිනෙන් ඊතලයක් නැහැ. ඒ කියන්නේ අපි අඳුර ගන්නවා එයා ඇවිල්ලා ඔරිජිනල් එක තියෙනවා. හරි. එයා ඇවිල්ලා duplicate එකක්වත් shortcut එකක්වත් නෙමෙයි තියෙන්නේ. හරි. එතකොට icon, shortcut and files. Files කියන්නේ කෙලින්ම ඒ අදාළ දැන් song කියලා ෆයිල් එකක් තිබුණා double click කරොත් සින්දුවක් ඇහෙන්න ඕන. හැබැයි songs කියලා folder එකක් තිබ්බොත් open කරපු ගමන් පේන්නේ සින්දු ගොඩාක් තියෙන library එක. ඒ නිසා folders, shortcuts සහ icon කියන වචන තුන හොඳට මතක තියාගන්න. ඊළඟට වම් පැත්තේ පහළින් පෙන්නනවා start button. මැදින් පෙන්නනවා task bar එක. දකුණු පැත්තෙන් පෙන්නනවා system tray. හරි. හරි. ඔන්න එතකොට දකුණු පැත්තේ තියෙනවා system tray එක. මම පැහැදිලි කරලා දෙන්නම් මොකද්ද system tray එකෙන් වෙන්නේ. ඒතර Windows 10 operating system එක ගත්තොත් මෙන්න මේ විදිහට interface එක display වෙනවා. මම ඔයාලට Windows 10 screen එකක් පොඩ්ඩක් මම share කරලා පෙන්නන්නම් මගේ screen එක ඇතුළෙම. right. මම හිතනවා මගේ screen එක දැන් පේනවා ඇති කියලා. හරි. එතකොට මේ තියෙන්නේ Windows 10 operating system එක screen එක. මෙන්න මේකේ දකුණු පැත්තේ system tray එක තියෙනවා. clock එකක් අපිට හම්බ වෙනවා මේ පැත්තෙන්. ඊළඟට notification icon කීපයක් තියෙනවා. වම් පැත්තේ මුල්ලට එනකොට start bar එක තියෙනවා. මම තේරුම් කරලා දෙන්නම් ඉස්සරහට කොහොමද මේ start bar එක වැඩ කරන්නේ. මොකද්ද start bar එකකින් අපිට කරගන්න පුළුවන්. මොනවද මේ shortcut files එහෙම නැත්නම් application කියන්නේ. අපි ඒව ගැන කතා කරමු. හරි. එහෙනම් ඔන්න Windows 10 operating system එක interface එක මම මේකත් ඉදිරියේදී මතක් කරලා දෙනවා. මම අනිත් screen එකට ආයෙ transfer කරන්නම්. හරි. ඒතර අපි presentation එක කතා කරගෙන ආවේ Windows 7 operating system එකේ interface එක මොන වගේද? system tray එකයි, task bar එකයි, start button එකයි, cursor එකයි. වැදගත් කෙනෙක් තව ඉන්නවා මෙතන cursor එක. හරි. මෙයා තමයි එහා මෙහා ගිහිල්ලා අපිට support එක දෙන්නේ. ඊළඟට Windows 8.1 මේක නම් එච්චරම recommend කරන්න පුළුවන් version එකක් නෙමෙයි. ඊළඟට Windows 10 operating system. හරි. ඒතර මේ වෙනකොට latest version එක විදිහට introduce වෙලා තිබුණා. නමුත් දැන් මේ ඊයේ පෙරේදා ඔයගොල්ලෝ අහලා ඇති Windows 11 දැන් introduce කරලා තිනවා. තාම beta version එකක් තියෙන්නේ. මම තාම machine එකකට දාලා තිනවා. ඉදිරියේදී මම Windows 11 ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට. ගුණාගුණ කොයි වගේද වැඩ කරන්න පුළුවන්ද අඩුපාඩු තියනවාද කියලා මම ඔයාලට class එක ඇතුලේ explain කරන්න. හරි. මේ තුන් දෙනා කම්පියුටර් එකක් ඇතුලේ පාවිච්චි කරන operating system වගේම මම පොඩ්ඩක් රූප සටහනක් ගත්ත මේ වගේ mobile operating system. මෙතන ඉන්නවා mobile users ලා හැමෝම වගේ මම හිතන්නේ mobile phone වලින් meeting වලට log වෙච්ච අය ඇති. මෙතන Huawei එහෙම නැත්නම් MI brand, Vivo, Oppo, Samsung මේ ඕනෙම brand එක phone පාවිච්චි කරනවා ඇති.
නමුත් මේ බ්‍රෑන්ඩ් වල අදාළ ෆෝන්ස් ගොඩක් පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එක තමයි Android කියලා. Google සමාගම නිෂ්පාදනය කරපු ජනප්‍රියම ඔපරේටින් සිස්ටම් එකක් Android කියන ඔපරේටින් සිස්ටම් එක. ඊළඟට Symbian Windows වගේ ගත්තොත් ඇත්තටම මේ වෙනකොට fail productions විදියට තමයි වෙළඳපොලේ තියෙන්නේ. විශේෂයෙන් Windows. හරි. අවසාන එක තියෙනවා iPhone. මම හිතන්නේ පටන් ගත්ත දවසේ ඉඳලා මේ වෙනකන් no complaint. කිසිම complaint එකක් නැතුව මම හිතන්නේ හොඳම support එකක් දෙන mobile phone brand එකක් තමයි Apple කියලා කියන්නේ. හරි. ඒ නිසා සමහරට unique round එකක් ඒගොල්ලෝ ගෙනියනවා. ඒ unique round එක ලස්සනට maintain කරගෙන යනවා. හරි. එතකොට ඔන්න computer එකක් අතර ගත්තට පස්සේ computer එකේ power on කරලා desktop view එකට ආවට පස්සේ දැන් අපි වැඩ කරන්නයි ලෑස්ති. මෙතනට එනකන් කලබල වෙන්නේ නැතුව පරිගණකයේ පණ ගැන්වෙනකන් බලාගෙන ඉන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා මේ වෙලාව වෙන් කරන්න තමන්ගේ කම්පියුටරේ තියෙන performance අනුව මේකට එනකන් එන්ට කී එක 10 පාරක් විතර ප්‍රෙස් කරන්න මේ හදිස්සියේ ගමනක් යන ලෑස්ති mouse එක ක්ලික් කරනවා mouse එක ඔහලවනවා අපි දැකලා තියෙනවා ගොඩක්. හැබැයි පරිගණකයක් ඕෆ් වුණාට පස්සේ on වෙන්න ගතවන කාලයේ කම්පියුටරේට දෙන්න වග බලා ගන්න user කෙනෙක් විදිහට. හරි. ඒක අමතක කරන්න එපා. එතකොට right. දැන් මම common question එකක් දානවා අපේ time එක තව පොඩ්ඩයි තියෙන නිසා මම වැඩි වෙලා දෙන්නේ නැහැ boring වෙනවා නැත්තම් ඒ නිසා මම තව පුංචි දෙයක් කියනවා කම්පියුටර් එකක් ගත්තට පස්සේ ගොඩක් දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔයාලගේ කම්පියුටර් එකක් තියෙනවද කියලා අහනවා අපි ඕක කිව්ව ගමන් එයා අහන ඊළඟ ප්‍රශ්න තමයි මොකද්ද කම්පියුටර් දැන් මේ එකම ප්‍රශ්නේ ආය අහන්නේ නේද මොකද්ද කම්පියුටර් කියලා අපම අපිට දෙන්න තියෙන උත්තරේ ඔව් කම්පියුටර් එකම ආයේ මොකද්ද කියලා අහන්න දෙයක් නැහැ ඒකත් කම්පියුටර් හැබැයි මෙයා අහන ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? මෙයා අහන්නේ කම්පියුටර් එකේ performance මොනවද? හරි? කොහොමද කම්පියුටර් එකේ performance දැනගන්නේ? Windows 10 වල සහ Windows 7 වල මම වෙනම කියලා දෙන්න. ඔයාගේ operating system එක Windows 7 නම් තියෙන මෙන්න මේ විදිහේ interface එකක් නම් ඔයාට පේන්නේ. ඒ කියන්නේ start button එක මෙන්න මේ වගේ round button එකක් එක්ක Windows logo එක තියෙනවා නම් දකුණු පැත්තේ system tray එක මේ වගේ නම් icons මේ වගේ නම් පෙන්වන්නේ මේ ඉන්නේ ඔයා දැනට Windows 7 operating system එක තියෙන machine එක. හරි. ඒ වගේ Windows 8.1 තියෙනවා නම් මෙන්න මේ වගේ menu එකක් මුලින්ම start කියන කොටසේදී හම්බ වෙනවා. ඊට පස්සේ සමහර log වෙනකොට මෙන්න මේ විදිය කොටසක් තියෙනවා. right. ඊට පස්සේ questions තියෙනවා දාන්න. මම පුළුවන් විදිහට answers ටික දෙනවා. ඊට පස්සේ අපි making desktop view එකට ඇවිල්ලා දැන් අපෙන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ කොහොමද? ඔන්න ඔයාලගේ ගෙදර laptop එකක් තියෙනවා අලුත් එකක් ගන්න ලෑස්ති. මම ඔයාගෙන් අහනවා මොකද්ද දැන් තියෙන කම්පියුටරේ? දැන් තියෙන්නේ laptop එකක් සර්. හරි laptop එකක් තමයි මොකද්ද තියෙන laptop එක? HP laptop එකක්. අහන ප්‍රශ්නේ ඕක නෙමෙයි අහන්නේ. ඔයාගේ කම්පියුටරේ main performance මොනවද කියන එක තමයි අහන්නේ. හරි. එහෙනම් අපි ඒක හොයාගන්නේ මෙන්න මෙහෙමයි. ඔයාගේ තියෙන මෙන්න මේ icon එක තියෙනව නේද මෙතන? computer කියන icon එක. මේ computer කියන icon එක උඩ right click කරලා යන්න මේකේ properties කියලා තියෙනවා panel එක. computer කියන icon එක උඩ right click කරන්න properties කියන panel එකට යන්න. හරිද? right. අපි මේකේ right click කරලා properties panel එකට යන්න. එතකොට ඔයාලට display වෙනවා මෙන්න මේ විදිහ screen එකක්. ඕක Windows 10 operating system එක පාවිච්චි කරන කෙනෙක් නම් මම එයාලට screen එක පෙන්නන්න. මෙන්න මේ වගේ this PC කියලා icon එකක් තියෙනවා. මේ this PC icon එක උඩ right click කරලා යන්න properties කියන menu එක. එතකොට ඔයාලට display වෙනවා property panel එකක් මෙන්න මේ විදිහට. මෙන්න මේ property panel එකෙන් බලා ගන්න පුළුවන් ඔයාගේ කම්පියුටරේ තියෙන main performance මොනවද කියලා. මම චුට්ටක් highlight කරලා පෙන්නනම් මේ දේවල් ටික. ඔන්න මේකේ ගමු අපි මුලින්ම මෙන්න මෙතනින් පෙන්නනවා ඔයාගේ processor band එක මොකක්ද? ඔයාගේ CPU එක මොකක්ද කියලා තමයි මෙන්න මෙතනින් පෙන්නන්නේ. processor කියලා තියෙනවා. ඒකේ කියනවා මෙන්න මේ ටික බලන්න හොඳට Intel Core i5-2430 CPU එක. එතකොට මේක කවුරු හරි කෙටියෙන් මගෙන් අහනවා නම් මම කියන්නේ මගේ ළඟ තියෙන i5 එකක්. මේ තියෙන Core i5 Intel Core i5. ඊට දෙවෙනියට මගෙන් අහනවා ඔයාගේ RAM එක කොච්චරද? මේ තියෙන තමයි common අහන ප්‍රශ්න මේකෙදි.
right මගේ RAM එක තියෙන්නේ ඔතන ඉස්සරහා තියෙන එකක් කියන්නේ සාමාන්‍යයෙන් දෙකේ ගුණාකාර වලින් තමයි තියෙන්නේ 2GB 4GB 8GB 16 එන්නේ වගේ ගුණාකාර වලට ඉදිරියට පෙන්නන්නේ මම ඒවා කැල්කියුලේට් වෙන විදිහ ඉදිරියේදී කියලා දෙන්නම්. එතකොට RAM එකයි කම්පියුටර් එකේ ප්‍රොසෙසර් එකයි මොකක්ද කියලා තමයි ගොඩාක් අය අපෙන් අහන්නේ. හොඳට මතක තියාගන්න ඔයාට දෙන්න පුළුවන් උත්තර දෙකක් මෙන්න මෙතනදී හම්බෙනවා. ඊළඟට ලැබෙන වැදගත්ම පිළිතුර හම්බෙන්නේ මෙන්න මෙතන. ඔයාගේ තියෙන ඔපරේටින් සිස්ටම් එක මොකක්ද කියලා අහන්න. ඔයා ළඟ තියෙන Windows 10ද ඔයා ළඟ තියෙන Windows 7ද කියලා. 7ද 10ද කියන එක නම් සාමාන්‍යයෙන් අර මෙනු එකේ මුලින්ම බලා ගන්න පුළුවන්. මම දැන් ක්ලාස් එක කරද්දී ඔයාලට පෙන්වුවා ඩෙමෝ එකක්. ඒ තමයි 10 ඉන්ටර්ෆේස් එක. මේ තියෙන්නේ මේ තියෙන්නේ 10 ඉන්ටර්ෆේස් එක. අරක තමයි Windows 7 ඉන්ටර්ෆේස් එක විදිහට අපි දකින්නේ. හරි. එහෙනම් මතක තියාගන්න ඔන්න කම්පියුටර් එකක බේසික් performance ටික අඳුර ගන්න හැටි. Windows version එකයි, processor එකයි, RAM එකයි. මම ආයෙ පෙන්නනම් ගත්ත විදිය කොහොමද? this PC icon එක උඩ right click කරනවා. Windows 10 නම් වාගේ operating system එක යන්නේ ඒකේ property panel එකට. එතකොට ඔයාලට display වෙනවා මේ විදිහට menu එක. හරි. එතකොට Windows 7 operating system එකක් තියෙන කෙනෙක් නම් එයා computer කියන icon එක උඩ right click කරලා මෙන්න මේ screen එක තියෙන කෙනෙක් නම් computer icon එක උඩ right click කරලා යන්න properties menu එකට. එතකොට ඔයාට එකක් ගන්න පුළුවන්. හරි. එතකොට මොන හරි තව දැනගන්න දෙයක් තියෙනවා නම් මෙසේජ් කරන්න. ඊළඟට මගෙන් ප්‍රශ්නයක් අහලා තිනවා OneDrive කියන්නේ මොකක්ද? හරි. OneDrive කියන එක මම පැහැදිලි කරලා දෙන්න. ඒවට අපි කියනවා cloud computing කියලා. හරි. දැන් ඔයාගේ පරිගණකය ඇතුලේ තියෙන hard disk එකේ ඉඩ මදි නම් හදිසියේ hard disk එකේ තියෙන data නැති වෙයි කියලා බයයි නම්. හරි. ගොඩක් වෙලාවට අපි කරන්නේ online කොහේ හරි store එකකට මේක upload කරලා තියෙනවා. ඒතර OneDrive එකක් සාමාන්‍යයෙන් නොමිලේ Microsoft account එකක් හදමු කෙනෙකුට හම්බ වෙනවා සාමාන්‍යයෙන් GB 5ක විතර ඉඩක් විතරයි නොමිලේ වාට ලැබෙන්නේ. හැබැයි ඊට වැඩි capacity එක වැඩි කරගන්න ඕන නම් ඔයාට අවුරුද්දට යම් මුදලක් ගෙවලා එයාගෙන් 1 TB දක්වා packages ගන්න පුළුවන්. එතකොට ඔයාට ආය hard disk එකක් කම්පියුටරේ ඕනේ නැහැ. එදින්දා කරන වැඩ කටයුතු ඔයාගේ කම්පියුටරේ තියෙන folder එක හරහා cloud එකට තැන්පත් කරන්න පුළුවන්. වලාකුලක data තියෙන එකේ වාසිය තමයි ඔයාට mobile phone එකකින් උනත් ඒකට access කරන්න පුළුවන්. ඔයාට වාගේ office එකේ machine එකේනොත් ගෙදර තියෙන lap එක උස්සගෙන ගියේ නැතත් අර OneDrive වලට දාලා තියෙන file එකක් නම් office එකේ machine එකේනොත් ඔයාගේ කම්පියුටරේ log වෙලා ගන්න පුළුවන්. හරි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. questions තියෙනවා දාන්න. Redmi Vivo සාමාන්‍යයෙන් price එක අඩුයිනේ අනිත් brand වලට සාපේක්ෂව ඒ brand හොඳයි. ඔව් සමුද මම 100%ක්ම දැන් මෙතනදී මේ සාපේක්ෂව අහන්නේ දැන් මගේ අත්දැකීම මම Samsung සහ Redmi මම ෆෝන් දෙකක් පාවිච්චි කරනවා. මට මේ මම ඇත්තටම Redmi ෆෝන් එකට, ඒ කියන්නේ Xiaomi කියන බ්‍රෑන්ඩ් එකේ ෆෝන් එකට මම ඇත්තටම කැමතියි. මොකද Samsung සමාගමේ ගෙවන මුදලට සාපේක්ෂව ඒ මුදලම MI හෝ Vivo බ්‍රෑන්ඩ් එකට මම පේ කරා නම් මට මීට වැඩිය performance තියෙන මොබයිල් ෆෝන් එකක් ගන්න පුළුවන්කම තිබුණා. හරි. හැබැයි මම Oppo වගේ බ්‍රෑන්ඩ් වල නිතර issues දැකලා තියෙනවා. ඔයාලා නිකම් බලන්න මේකට හොඳම කමෙන්ට් එකක් ගන්න හොඳ තැනක් තමයි Facebook එකේ Redmi, Vivo සහ Oppo වගේ devices පාවිච්චි කරන වෙනම club හදාගෙන ඉන්න. ඒ club එකකට දැන් ඔයා ටිකක් වැඩි ගානකට අපි හිතමු රුපියල් 40000කට වැඩියෙන් ෆෝන් එකක් ගන්න ලෑස්ති කියලා. ඔයා ගන්න බලාපොරොත්තු වෙන බ්‍රෑන්ඩ් එකත් එක්ක ඔයා චුට්ටක් ඒ group වල දින කමෙන්ට් කියවලා බලන්න. අපෝ මෙන්න මේ බ්‍රෑන්ඩ් එක නම් ගන්න එපා, අපෝ මෙන්න මේක නම් ගන්න එපා කියලා සමහර කමෙන්ට් කරනවා. මිලදී ගත්ත අයගේ එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ ඊට වැඩිය වටිනවා. හරි. ඉතින් මම සාමාන්‍යයෙන් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් විශේෂයෙන් MI එහෙම නැත්නම් Xiaomi කියන බ්‍රෑන්ඩ් එක මම Vivo යූස් කරලා නැහැ. නමුත් මම දැකලා තියෙනවා performance නම් හොඳයි ෆෝන් එකේ වරදක් නැහැ. ඉතින් අර අනිත් ෆෝන් එක ගත්තාම මිල ටිකක් වැඩි. ඒ මිල අපරාධ ඉච්චර ගාණක් දෙන්නේ. වොරන්ටියක් තියෙනවා නම් ඒක අතර කමක් නැහැ. මොබයිල් ෆෝන් එකේ මොබයිල් ෆෝන් එකේ ප්‍රොසෙසර් එක හොයාගන්නේ කොහොමද? right. මම try කරන්නම් මොබයිල් ෆෝන් එකේ ප්‍රොසෙසර් එක ගැන ඔයාලට පොඩි අවබෝධයක් දෙන්න.
අපි complete informations mobile phone එකත් එක්ක connect කරලා ගමු බලන්න. comment පොඩ්ඩක්. තව තියෙනවා නම් ප්‍රශ්න අහන්න බලන්න. phone එකේ තියෙන brands. questions තියෙන ඒවා දාන්න මම ඒකම මම try කරනවා මගේ mobile phone එක connect කරලා ඔයාලට එන්නන්න පුළුවන් වුණොත් මේ mobile phone එක සම්බන්ධයෙන් මොන හරි දැනගන්න තියෙනවා නම් ඒ දේවල් අහන්න බලන්න මම ඒකට screen එක ඇතුලේම ඔයාලට ඒක explain කරන්නම්. හරි ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවද කියලා පොඩ්ඩක් බලන්න මම මොබයිල් ෆෝන් එකේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයා කරලා තිනවා ඔයාලගේ ස්ක්‍රීන් එකේ පේන්නේ නැත්නම් මැද ක්ලික් කරලා පොඩ්ඩක් දකුණු පැත්තට ඩ්‍රැග් කරලා බලන්න ෆෝන් එක පොඩ්ඩක් දකුණු පැත්තට ඩ්‍රැග් කරන්න පේනවා නම් yes එකක් දාන්න බා මොබයිල් ස්ක්‍රීන් එකක් පේනවා නේද everyone message එකක් හරි දාන්න right පේනවනේ කට්ටියටම හරි මම දැන් පෙන්නන්න යන්නේ පළවෙනි දේ තමයි ෆෝන් එක ස්පෙસિෆිකේෂන් බලාගන්නේ කොහොමද දැන් මගේ ෆෝන් එක මම මේ දාලා මගේ තියෙන MI එකක් හරි Redmi ෆෝන් එකක් තියෙන මම මේකේ උඩින් ඉන්න පල්ලෙහාට ඩ්‍රැග් කරපුවාම මෙනු එක ඇතුලේ පෙන්නනවා දකුණු පැත්තේ උඩින් settings button එක පොඩි දැති රෝදයක් වගේ icon එකක් තියෙනවා ඒක press කරලා settings වලට යන්න පුළුවන් හරි ඒතර settings වලට ගියපම මේ තියෙන ෆෝන් එකේ ස්පෙસિෆිකේෂන් පෙන්නන කොටස හරි මේ settings වල උඩම තියෙනවා මේ about phone කියලා option එකක් මේක ක්ලික් කරපුවාම පාඩ පුළුවන් ෆෝන් එකේ තියෙන main specification බලන්න විශේෂයෙන් MI UI කියන්නේ මේ Xiaomi ලාගේ තියෙනවා user interface එකක් ඒ කියන්නේ යාළගෙම introduce කරලා තියෙනවා යාළගෙම operating system එකක් නමුත් Android තමයි mainly ඒගොල්ලෝ run කරන්නේ දැන් මේ වෙනකොට Android 10 version එක තමයි මම latest update එකක් විදිහට දාගෙන ඉන්නේ එතකොට storage එක 128 storage එකක් මගේ පෙන්නනවා හරි ඊළඟට ස්පෙસિෆිකේෂන් බලද්දී මේ යටින් තියෙනවා all specs කියලා ඔප්ෂන් එකක් මම මේක ක්ලික් කරනවා ඒතර මෙතනින් පෙන්නනවා සමස්ත මගේ පරිගණකයේ එහෙම නැත්නම් මගේ ස්මාර්ට් පරිගණකයේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ස්පෙસિෆිකේෂන් මොනවා මේකේ තියෙනවා Redmi Note 8 මගේ device model එක මම පොඩ්ඩක් හරි Redmi Note 8 කියන එක තමයි මගේ මොඩල් එක 4GB RAM එක CPU එක මොකක්ද මගේ octa-core CPU එකක් තියෙනවා max කියලා දාලා 2.01 මම මේක කියලා දෙනවා ඉස්සරහට මොනවද මේ dual core quad core octa-core hexa-core කියලා කියන්නේ මොකක්ද කියන එක මම කියලා දෙන්නම් හරි මේ dual hexa octa කියන නමින් කතා කරනවා අපි ඔය නම්බර් එකට නම කියන්නේ hexa-core 6 and octa-core 8 වගේ නම් වලින් අපි ඉස්සරහට කියලා දෙනවා මම මේ දේවල් කොහොමද යන්නේ කියන එක ඊළඟට Android version එක මගේ පෙන්නනවා ඊළඟට MIUI version එක පෙන්නනවා ඊළඟට Android security එක මම update කරපු date සහ model විස්තර ටිකක් අපිට phone එකේ බලා ගන්න පුළුවන් ඒ කියන්නේ all specification බලා ගන්න පුළුවන් තැන internal memory එකක් සහ chip එකක් දාලා තියෙනවා නම් ඒවා baseband profile එක ඒ ඔක්කොම දේවල් තමයි මෙතනින් බලා ගන්න පුළුවන් ඒ නිසා mobile phone එක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මම නම් අද දකින්නේ mobile phone එකක් ගන්න හිතාන ඉන්නවනම් අඩුම තරමේ internal memory එක 64GB වලට වඩා වැඩි එකක් ගන්න උත්සාහ කරනවා.
නැත්නම් ඇත්තටම තේරුමක් නැහැ. හරි. මොකද සාමාන්‍ය සිස්ටම් එක Android install කරගෙන යනකොටම ස්පේස් එක ෆුල් වෙනවා. අද ගොඩාක් මොබයිල් ෆෝන් වල තියෙන ප්‍රශ්නේ තමයි internal storage එක හැමතිස්සෙම ෆුල් වෙනවා. ෆොටෝස් දෙකක් ගහන්න බෑ ෆුල් වෙනවා. නේද? ඒ කියන්නේ 16GB 32GB කියන internal storage භාවිතා කිරීම අපරාධයි. හරිනේ? මම වැහෙනවා ඇති කියලා මම හිතනවා internal storage පාවිච්චි කරද්දී එහෙනම් මොබයිල් ෆෝන් එකක් ගන්නකොට ඇත්තටම කන්සිඩර් කරන්න ඕනේ ප්‍රධානම කාර්යය තමයි අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ internal storage එක වැඩි මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරන්න. හරි? right වෙන මොනවද තියෙන ගැටලු තියෙන්නේ? ප්‍රශ්නයක් අහලා තිබුණා මගේ. Windows 7 operating system එක Windows 10 Pro operating system එකට upgrade කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. මං මේ වැඩේ කරන්න කලින් ඔයාගේ කම්පියුටර් එකේ තියෙන performance මට පොඩ්ඩක් message එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ අර මම දැන් පෙන්වන්නේ this PC වලට ගිහිල්ලා properties වලට ගියාට පස්සේ display වෙන මෙන්න මේ menu එක තියෙනවා කියලා. මෙන්න මේ menu එකේ photo එකක් මට දාන්න. ඒ කියන්නේ Windows 10 run වෙන්න නම් අවම වශයෙන් 4GB RAM එකක්වත් i3 වලට වඩා වැඩි processor එකක්. ඒ කියන්නේ i3, i5, i7 කියන මේ processor brand වලින් එකක් තියෙනවා නම් විතරයි අතරම Windows 10 වලට යන්න පුළුවන් නේ. අනිත් එක තමයි Windows 7 අපි මිලදී ගත්ත version එකක් තියෙනවා ගොඩාක් අඩුයි. අපි පාවිච්චි කරන්නේ crack version එක. crack version එකක් පාවිච්චි කරලා තියෙද්දි crack එක update කරොත් හදිසියේ හරි මොකද වෙන්නේ? ඔයාගේ phone එක ඔයාගේ device එක අල්ලනවා ඒගොල්ලෝ හොර කොපියක් පාවිච්චි කරන්න කියලා. ඒ නිසා ගොඩක් වෙලාවට මම recommend කරනවා Windows 7 එක 10 වලට update කරන්න එපා නොදැන. සම්පූර්ණ machine එක format කරලා Windows 10 මම ගිය සතියේ පෙන්නවා කී එකක් මිලදී ගන්න පුළුවන් සාමාන්‍යයෙන් දෙකම එකට රුපියල් 1200කට විතර ගන්න පුළුවන්. අරගෙන ඒ ආයතනයත් එක්ක contact කරන්න ඒගොල්ලෝ remote log වෙලා මගේ machine එක update කරලා දෙන feature එකකුත් එයාලගේ තියෙනවා. කතා කරලා වලට දැනගන්න පුළුවන්. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නයක් iPhone එකේ battery replace කරගන්න පුළුවන්ද? මම දැකලා තියෙනවා iPhone battery replace කරන්න පුළුවන් සාමාන්‍යයෙන් 5S 6 වලට වගේ වෙනකම් පුළුවන්. නමුත් එතනින් එහා replacing නම් බෑ. මම ඒක චුට්ටක් වෙලා කියන්න සෙවන්නේ. මම හිතන්නේ බැරි වෙන්න ඕනේ. replace කරන්න devices replace කරද්දී පොඩි කරදරයක් වෙනවා. නමුත් ගොඩක් වෙලාවට මේ කරන ටෙක්නීෂියන්ලා ලංකාවේ ඉන්නවා හොඳ වැඩ ටිකක් කරන අය. මම Apple use කරලා නැහැ. ඒ නිසා මට ලොකු අවබෝධයක් නැහැ ඒක ගැන. චුට්ටක් හොයලා බලන්න මේ සාමාන්‍යයෙන් Apple වල තියෙන ලොකුම weakness එක තමයි ඉක්මනින් බැටරි බහිනවා කියන එක. මම හිතනවා ඊළඟට ඒගොල්ලෝ ඊළඟට ඒකට හොඳ solution එකක් දෙනි ඉදිරි අනාගතයේදී. ඊළඟට තව request එකක් දාලා තිනවා හොඳ phone එකක් ගන්න කියන්නකෝ. ෂහර මං computer එකක් ගන්න කිව්වා වගේම තමයි support එකක් දෙන්නම් අනිවාර්යයෙන්ම. ඔයාගේ budget එක කරන ඔයා phone කීපයක් තෝරලා photos දාන්න විශේෂයෙන් වෙළඳපොලේ තියෙන phones. විශේෂයෙන් GSM Arena website එක පොඩ්ඩක් refer කරන්න. හරි. මම පෙන්නන්නම් මේ Google එකට ගිහිල්ලා හරි Google එක ඇතුලේ GSM Arena කියන සයිට් එකට යන්න. මේක තමයි ලංකාවේ සහ ලෝකේ වැඩිපුරම පාවිච්චි කරන හොඳම phone comparison web එක. හරි. මෙයාගේ ඇතුළට ගිහිල්ලා මෙයාට ඔයා කැමති phone එකක් select කරගත්තොත් දැන් අපි මේක තියෙන සමහර phone ලංකාවේ නැහැ. නමුත් අපි නිකන් Xiaomi brand එක ගත්තොත් ඔන්න Xiaomi brand එකේ ඔයාට හොඳ phone එකක් අපි හිතමුකෝ MI Redmi 8 Note 8 එක මගේ phone එක මම ගන්නවා මෙතනට. හරි. එතන මම මේ Note 8 එකත් එක්ක මට compare කරන්න ඕනේ Samsung වල phone එක. හරි. එතකොට මෙන්න බලන්නකො මේ මම මේ phone එකද ගන්නෙ Samsung ලගේ M21 එකක්ද ගන්න කියලා ඔන්න දැන් මට තීරණය කරන්න විදිහක් නැතුව ඉන්නේ. ඔන්න මම මේ දෙක දැම්මට පස්සේ මේ දෙකේ comparison එකක් පෙන්නනවා. හරි. මේ පැත්තේ පෙන්නන්නේ මගේ Xiaomi එක. මේ පැත්තේ පෙන්නනවා අනිත් එක. එතකොට මට මේ දෙන්නගේ අඩුපාඩු බලා ගන්න පුළුවන්. හරි. මේගොල්ලන්ගේ GSM එක මේක announce කරලා තියෙන කාලේ මේක 2020 ගේ ජූලි ඇවිල්ලා තියෙන්නේ. මෙයාට වැඩි අලුත්. ඒ නිසා මේක හොඳයි. ඊළඟට display එක මොන වගේද? විශේෂයෙන් බලන්න ඕනේ දේ තමයි internal memory එක. මම අර ඉස්සලා කිව්වා වගේ body display platform memory. ඔන්න memory එක තියෙනවා 32
32 3GB RAM 64 4GB RAM 64 6GB RAM අන්න ඒ වගේ එනවා. මෙයාගේ තියෙන්නේ 64 4GB 128 6GB RAM විතරයි. හැබැයි මෙයාලගේ සීරීස් එකක් එනවා මේ වගේ. එතකොට 6GB RAM එකත් එක්ක 128GB memory එකක්. එතකොට මේ දෙක එක ළඟ දාන්නේ RAM එකයි internal memory එකයි. හරි. ඊළඟට dual sim ද කියලා බලන්න. සාමාන්‍යයෙන් මම නම් හිතන්නේ මේ දෙන්නගේ dual sim එනවා හැම වෙලේම. මේ මෙතනක් තියෙනවා dual sim nano sim එකක් එන්නේ. ඒවා අපිට change කරගන්න ගැටලුවක් නැහැ. camera quality එක බලන්න. ඊළඟට camera quality එක මෙන්න මෙතනින් අපිට select කරන්න පුළුවන්. හරි. එතකොට මේ site එක චුට්ටක් compare කරන්න එහෙම පුළුවන්. අර මම පෙන්නපු විදිය බලන්න පොඩ්ඩක්. phone එකක් ඉස්සලා search කරනවා මේකේ GSM Arena site එකට ඇවිල්ලා. ඒකේ තියෙන තනියම specification බලනවා වගේම මෙන්න මෙතන තියෙන compare button එක press කරලා ඔයාලට පුළුවන් compare කරන්න. හරි. ඒක චුට්ටක් බලලා අවබෝධ කරගන්න phone එකක් ගන්න කලින් හොඳ වැඩේ තමයි මේක කරන එක. phone එකක් slow ද fast කියලා බලන්න නම් ඇත්තටම සෙවන්නේ use කරලා අතපත ගාලම බලන්න වෙනවා. එතකොට phone එක අතට දැනෙනවා speed ද නැද්ද කියලා ගොඩාක් වෙලාවට තමන් ගන්න phone එක ටික කාලයක් යනකොට slow වෙන්න තියෙන ඉඩ කඩත් වැඩි. ඒ කියන්නේ තමන්ට දැනෙනවා ඒක slow වගේ කියලා. හරි. ඊළඟට phone එකට system update එකක් ආවහම ඒක කලේ නැති වුණොත් මොකද්ද වෙන්නේ? disadvantages. ඒක අනිවාර්යයෙන්ම කරන්න. නෑ එහෙම එකක් නෑ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා දෙයක් නෑ. නමුත් විශේෂයෙන් Redmi, Xiaomi ලාගේ වගේ එවන updates කරාට කමක් නෑ. phone එක slow වෙයි වගේ නම් නොකර හිටියට අවුලකුත් නෑ. නමුත් මේ මෙයාලගේ ඉන්න අලුත් updates එහෙම ඔන්න ඔය වගේ බය නැතුව install කරන්න පුළුවන්. ඔයාලට හොඳ internal memory එකක් තියෙනවා. මොකද අලුතෙන් එක එන updates දුන්නොත් එහෙම ඔයාගේ phone එකේ අලුත් features ඔයාලට experience ගන්න පුළුවන්. ඒ කියන්නේ phone එක මාරු නොකර camera එක අලුත් කරනවා, ඒගොල්ලන්ගේ themes වෙනස් කරනවා, display icons වෙනස් කරනවා, අලුත් features දෙනවා, security update කරනවා. ඒ නිසා මේ phone එකේ system update එකක් කියලා කියන්නේ ඇත්තටම ඔයාලට advantage එකක් තමයි ආ එකතු කරන්නේ. ඒ නිසා ඒක change කරාට කමක් නැහැ. හරි. තව තියෙනවද මොන හරි ගැටලු? මම අද දවසේ බලාපොරොත්තු වෙනවා ඔයාලට පොඩි කොටසක් Windows operating system එක වැඩ කරගෙන යන විදිය සහ interface එකේ පොඩි identification එකක් කරන්න. නමුත් මේ ටික හොඳටම ඇති. හරි. මම එතකොට presentation එකේ slides ටිකත් එක්ක මම ඔයාලට වීඩියෝ එක අප්ලෝඩ් කරනවා තව ටික වෙලාවකින්. වීඩියෝ එකත් හොඳට බලන්න. එතකොට අපිට තව සතියක් දෙකක් හිමීට ඩිස්කස් කරගෙන ගිහිල්ලා උතර knowledge එක අරගෙන අපි යන් ඊළඟට කම්පියුටර් එකක් ගන්න බලාපොරොත්තු වෙන කට්ටියට ඔය කියපු ideas ටික හොඳට තියාගන්න. හොඳ මතක ඇතුව හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඔයාලා ළඟ තියාගන්න. ඒක solid internet connection එකක් වෙන්න ඕනේ. මොකද internet connection එකක් හරියට solid තිබුණ නැත්නම් ලොකු ගැටලු ටිකක් පැන නගිනවා. ඒ නිසා හොඳ internet connection එකක් එක්ක ඉස්සරහ වැඩ කටයුතු අපි හරියට කරගෙන යන්න. හරි. right. තියෙනවා තව ප්‍රශ්න මොන හරි අහන්න? අපි අද දවසට අවසන් කරන්නයි ලෑස්තිය. තියෙනවද මොන හරි තව දැනගන්න දෙයක්? හොඳයි right. එහෙනම් අපි අදට අවසන් කරමු. හරි. ටිකක් වැඩි වෙලාවක් ගත්තා ඔයාලගේ Q&A part එකට. ඉතින් ප්‍රශ්න අහන්න. හැමෝම ප්‍රශ්න ටිකක් මොනවා හරි ටිකක් arrange කරගෙන ඉන්න. ඒක හැමෝටම වුමනා වෙයි. හරි. කම්පියුටර් එකක් ගන්න ඉතින් ඉන්නවා නම් හෝ ඒ ඕනෙම දෙයක්. හරි. අනිවාර්යයෙන්ම මැෂින් එකක් ගන්න කලින් වෙලාව අරගෙන මට පොඩි මැසේජ් එකක් දෙන්න. මම හොඳද නරකද ඔයාලගේ නගරයත් එක්ක මට පුළුවන් නම් පොඩි මැසේජ් එකක් දාන්න. එතකොට මට කියන්න පුළුවන් ඒ සිටි එක අනුව ඒ ගෙවන මුදල ඒ ඩිවයිස් එකට ලාභද පාඩුද වොරන්ටි මොන වගේද කියලා. මොකද රැවටෙන්නේ නැති වෙන්න අපි ඒවා පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න. ඊළඟට ෆෝන් වල බෑකප් එන්නේ ඇයි? අනිවාර්යයෙන්ම ෆෝන් එක බෑකප් එකක් තියෙන්න ඕනේ. බෑකප් කියන්නේ software backup එකක් එහෙම නැත්නම් data backup එකක් ගැන මම හිතන්නේ මේ කියන්නේ. බෑකප් එකක් නැති වුණොත් සෙවන්නේ අපි අනිවාර්යෙන් දැන් හිතන්නකො මේ ෆෝන් එක මගේ අතින් නැති වුණා කියලා. නැති වුණොත් මේකේ තියෙන data මේකම lost වෙන නිසා අපි ගොඩක් වෙලාවට බෑකප් එකක් අරගෙන අර ඉස්සෙල්ලා කිව්වා වගේ OneDrive හරි Google Drive එකට හරි අපි අප්ලෝඩ් වෙන්න දීලා තියෙනවා. ඔයාලා දැනුවත්ව හෝ නොදැනුවත්ව දැන් ඔයාලගේ මොබයිල් ෆෝන් එකේ විශේෂයෙන් contact list එක වගේ ගත්තොත් automaticallyම යාලා backup කරගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් ෆෝන් එක නැති වුණත් ගැටලුවක් නැහැ. ඊළඟට අහලා තියෙනවා Zoom එකේ profile photo එකක් දාන්නේ කොහොමද කියලා. Zoom එකේ profile photo එකක් දාන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඔයාලා යන්න Zoom එකේ website එකට. හරි. zoom.us කියන site එකට යන්න. zoom.us කියන site එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් එනවා. මේකේ මෙන්න මෙතන තියෙනවා sign up free කියලා family පාට icon එක. මේක press කරලා මේක ඇතුලේ account එකක් හදාගන්න. තමයි ලේසිම ක්‍රමය.
මෙතන ඔයාගේ බර්ත්ඩේ එක සිලෙක්ට් කරලා continue button එක press කරන්න. ඊට පස්සේ පුංචි ෆෝම් එකක් එයි ඒක පුරවලා next කරන්න. ඔයාගේ email address එකක් හරියට දෙන්න. email address එකකුයි password එකකුයි නිවැරදිව දීලා log වුණාට පස්සේ ඔයාට හම්බ වෙනවා my location එකක්. මම දැනට නිකන් මගේ තියෙන email එකට access කරලා පෙන්නන්නම්. හරි ඔන්න දැන් මම මගේ account එකට log වෙලා ඉන්නේ. හරි මෙන්න මේ වගේ account interface එකකට එනවා. මට පුළුවන් දැන් මගේ profile එක click කරලා මගේ profile එකේ තියෙන details මට මාරු කරන්න. මට මගේ නම change කරන්න edit button එක තියෙනවා මෙතන. හරි name එක change කරන්න පුළුවන්, වැඩ කරන company එක product details එතන customize කරන්න පුළුවන් මේවා. ඊළඟට මගේ zoom meeting එක ඒ තොරතුරු ටික ඔක්කොම මෙතන update කරන්න පුළුවන්. photo එක මාරු කරන්න පුළුවන් මෙතන. මේ තියෙන thumbnail photo එක. හරි මේ ඉන්න ගමන් ඔයාලට join a meeting button එක press කරලා ඕනනම් computer එකේ නම් මේ join a meeting button එක press කරලා ඔයාලට ඕනනම් meeting එකට join වෙන්න පුළුවන් meeting ID එක දී. නැත්තම් ඔයා download කරපු meeting software එක දැන් මම open කරාට මම හිතන්නේ පේන්නේ නැහැ ඔයාලට. හරි දැන් මට මෙතන sign out කරන්න විදියක් නැහැ මොකද මම meeting එකේ ඉන්න නිසා. හැබැයි sign out කරපු ගමන් මෙතන ඔයාලට display කරගන්න පුළුවන් sign in කියලා option එකක් එනවා. දැන්ට ඔයාලා sign in නැතුව join meeting කියලා නේ select කරන්නේ. sign එකට ගිහිල්ලා ඔයා එතනට ගිහිල්ලා ඔය හදපු email address එකයි password එකයි දෙන්න. එතකොට ඔයාලට පුළුවන් profile picture එක මෙතන update කරපු profile picture එක මෙතනට automaticallyම update වෙනවා. හරි නිකන් බලන්න මේ zoom.us site එකට ගිහලා මම ලබන සතියේ ඕනනම් කරන විදිය තව පාරක් කියලා දෙන්න. හොඳයි අනිවාර්යෙන් ෆොටෝ එකක් දාගන්න. ඒක මේ මම දැක්ක කීප දෙනෙක් මේක කරලා තියෙනවා. ඕකේ. ඔව් ෆෝන් එකෙත් මේ විදිහටම කරන්න පුළුවන්. ෆෝන් එකෙත් මේ වෙබ් එකටම යන්න zoom.us කියන site එකට යන්න. නැත්නම් zoom app එක open කරද්දී මේ ඔයාට අහනවා login එකක්. හරි. meeting එකට log නොවි zoom app එක open කරන්න. එතකොට ඔයාට sign up කියලා button එකක් එනවා. ඒ sign up කියන button එක press කරලා ඔයා එතනට නිවැරදිව birthday එක දෙන්න. birthday එක දීලා step by step හැමීට යන්න. එතකොට මේ screen එකේ ඒක update කරගන්න පුළුවන්. හරි නේද? right. තව මොනවද දැනගන්න තියෙන්නේ? හරි හොඳයි එහෙනම් අපි අද දවසට අවසන් කරමු වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා අපි next week එකේ next Sunday ලබන සතියේ ඉරිදා 22 වෙනි ඉරිදා හවස හම්බෙමු එහෙනම් 6:00ට තව ටිකක් theory subject එකත් එක්ක ගිහිල්ලා practical ලබන සතියේ මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට Anydesk වගේ software එකක් දාගන්න ඉස්සරහට මට remotely ඔයාලගේ machine වලට log වෙලා අඩුපාඩු තියෙන තැන් හදලා දෙන්න පුළුවන් විශේෂයෙන් software install කරද්දි තේරෙන්නේ නැත්නම් ටක් ගන්න message එකක් දාන්න ඒක මම හිතනවා lazy කියලා මම log වෙලා ඔයාලගේ machine එකේ තියෙන අඩුපාඩු ටික මම හදලා දෙන්න. හරි? මේ දේවල් ටික අපි update කරගමු. හරි නේද? right. එහෙනම් good night හැමෝටම. Thank you very much join වුණාට. හැමෝම වගේ අද join වෙලා තිබුණා. හරි? ලබන සතියේ ඔය විදිහටම කට්ටියම හම්බ වෙමු. හරි? පරිස්සමින් ඉන්න මේ දවස් ටික. හරි? right. good night එහෙනම්.